ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. අද අපිට සෙනසුරාදාවක්. ඉතින් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් අපි පැයකමාර කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා කවුරුත් දන්න පරිදි. ඒකේ මුල් කාලේ අපි විවස්ථාව කිහිපත් කර ගන්නවා සම්ප්‍රදානුකූලව. ඊට පස්සේ අපි සංගීති සූත්‍රේ චතුක්ක නිපාතේ ඊගාවට අපිට එළඹිලා තියෙන මාතෘකාවෙන් දවසේ සාකච්ඡාව ආරම්භ කරනවා. ඒ සඳහා ප්‍රථමයෙන් විවස්ථාව ඉදිරිපත් කිරීමෙන් සභාවාරය ආරම්භ කළ දෙන විදිහට අපි පුරුදු පරිදි 13 කුටිය ස්වාමීන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවි පුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු උවටැන, ඇඳුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල්දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතු. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රයේ තවිකේහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතයේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස 5ට පමණ වත්පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිඩන් පස කිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත දැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකාංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය.
සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවා සාරහත් නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. හොඳයි අපි ගාවට යනවා සංගීත සූත්‍රය චතුක්ක නිපාතේට. අවසරයි සංස දීඝනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය චතුක්ක නිපාතය 380 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර දහම් කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත් චත්තාරි පධානානි සංවර පධානං පහන පධානං භාවන පධානං අනුරක්කන පධානං. ප්‍රධානයෝ වරහන් ඇතුලේ උතුම් වීරයෝ සතර දෙනෙක සංවර ප්‍රධානය පහන ප්‍රධානය භාවනා ප්‍රධානය අනුරක්ෂණ ප්‍රධානය යන සතරය. සම්‍යක් ප්‍රදාන් සත සම්‍යක් ප්‍රදාන් වීරිය කියලත් සමහර වෙලාවට ඔබ සඳහන් කරලා තියෙනවා. මේකෙදි ඊට වැඩිය సౌందర్యාත්මක වචන හතරක් දාලා තියෙනවා. ඉස්ලාම් තියෙන්නේ සංවරප්පහාන. ඉතින් ඒකද සතර සම්‍යක් ප්‍රදාන් වීර්යයේ දක්වන අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති කියලා තියෙන එකත් කියලා අපිට පුද්ගලිකව බලන්න පුළුවන්. තාම හිතේ නූපන්න අකුසල් නොයිපද වීම සඳහා කරන කටයුත්තට సౌందర్యාත්මක කියන්නේ සංවරය කියලා. ඉතින් ඒකට එක විදිහක ප්‍රයත්නයක් කරන්න ඕනේ. ඉතින් ඒකෙම නියෝජනයක් තමයි සබ්බපාපස්සා කරනවා කියන්නේ. තාම වෙලා නැහැ. දැනට අපි ඉන්න මට්ටම තාම සිදුවෙච්ච නැති අකුසල් නොකර සිටීම. ඉතින් මේක තමයි මානවයට වෙනස් සත්තුන්ගෙන් වෙන්ව යකෙකුට ප්‍රේතයෙකුට වෙනස්ව කරන්න පුළුවන් දේ. ඒක නොකරනවා නම් මේ මානවයත් යකෙක් වෙනවා, ප්‍රේතෙක් වෙනවා, තිරිසනෙක් වෙනවා. ඉතින් අපි කොච්චරක් දුරට තාම සිදුවෙලා නැති අකුසල් සාදු තාම සිදුවෙලා නැති ව්‍යසන අකරතැබ්බ නොකර සිටීමට පරිස්සම් වෙනවද කියන එක අපි ගත්තොත් සංවරප්පහාන කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට හික්මීම කියලා කියනවා. සීලය කියලා කියනවා. ඉතින් සීල මට්ටම් 3ක් හික්මීම මට්ටම් 3ක් සර්වඥාන්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් සඳහන් කර තිනවා. ඉතින් ඒකට තරුණ වයසේ හිටින මේ අමනකම් කියලා මොනවට මේ නැති දිල්පද දාගෙන පටලවා ගන්නේ අපිට ඔය කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියන පැත්තේ මුඛය. ඉතින් ඒක තමයි තාක්ෂණිය කියන්නේ. ඒක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒක තමයි දියුණුව කියලා කියන්නේ. ඉතින් ඒ දියුණුවට යනකොට ওই කියන ශික්ෂාපදයේ කිරිබිම්මල් නැටි කැඩෙනවා වගේ කඩලා යනවා. කිරියල පිටක් කරලා යනවා ඒ කඩලා යනවා. ඉතින් ඒ කැඩීමම තමයි මේ වයසේදී ඒ සෙල්ලක්කාරයගේ වැඩි. ඉතින් ඒව තමයි ආණ්ඩු කියන්නේ.
ඒ තමයි ජනමාධ්‍ය කියලා කියන්නේ. ඒව තමයි තාක්ෂණික දියුණු මේ අපි කියන්නේ මේ කානිවල්ද සුපර් මාකට්ද ට්‍රිප් යනවාද සංගීත සම්දර්ශන පවත්වනවාද කිය ওই ටික තමයි තියෙන්නේ. ඉතින් ඒවට නොගියොත් හැදෙන තරුණ හිතනවා අපේ අම්මලා තාත්තලා අපිව හිර කරන්න හදනවා. එහෙමද සමාජශීලී වෙන්න ඕනද කියලා. ඉතින් අම්මලා තාත්තලා හරිය කැමති දරුවෝ සමාජශීලී කරන්න. පස්සේ ඉතින් ළමයි හම්බ වෙනකොට දරුවන්ට ඔන්න ඊ අත ගා ගන්නවා තැපැල් මාර්ගේ ළමයි හම්බ වෙලා. ඉතින් ওই ටික තේරෙන්නේ නැහැ. මොකද හේතුව මං ඊයවසත් මතක් කරා. දැන් ඉන්න දෙමව්පිය પરම්පරාවත් ඔය වගේ ලිංගික අපචාර වලට ලක් වෙච්ච પરම්පරාවක්. ඒගොල්ලොත් හැදිලා තියෙන්නේ මේ විදිහට මේ අකාලේ පුරුෂාන්තරයට ගිහිල්ලා. වැඩිවියපත් වෙච්ච ගමන් තරුණියක් පුරුෂාන්තරයට ගියොත් පුරුෂයන්ගෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒක තිරිසන් ලෝකේ සිදුවෙන දෙයක්. ඒකත් මේ මානව සමාජයේ තියෙනවා. මේක තාත්තා තේරුම් ගන්නට වැඩිය අම්මා තේරුම් ගන්නවා අඩුයි. එක්ක අම්මා තේරුම් ගන්න තරම් තාත්තා තේරුම් ගන්න නැහැ. මොකද හේතුව එක්කෝ දරුවා හැදෙන්නේ එක අම්මෙක් හරි තාත්තෙක් හරි එක විතරයි සිංගල් පේරන්ට්. එහෙම නැත්නම් ඒගොල්ලෝ තරුණ කාලෙදී දැඩි ලිංගික අපචාර වලට ලක් වෙලා සමාජයත් එක්ක පුදුම ද්වේෂයෙන් ගත කරනවා. ඉතින් ඒතකොට දරුවා අනාථ වෙනවා. නිකන් වීදි දරුවෙක් බවට වගේපත් වෙනවා. ඒ නිසා දැන් ඉන්නේ දෙමාපියන් දොස් කියන්න බෑ. ඒගොල්ලෝ මේ ව්‍යසනයේ මේ මකර මේ නාග ගෝත්‍රික වැඩේ ඵල ඒ කට්ටියගේ දරුවෝ ගැන අහන්න දෙයක් නැහැ. මේ මීචරිගල කනිෂ්ඨේ ලොකු ටීචර් මට මතක නෑ ඉස්සෙල්ලා හිටියේ පල්ලේගම පිරිමි විද්‍යාලයේ. එතකොට සතිපාසලට උදව් කරා. දැන් මාරු වෙලා ඇවිල්ලා ඉන්නවා මේ කනිෂ්ඨේට. ඉතින් පසුගිය දවස්වල මම ඊටාම අමාරුවෙන් කීප දෙනෙක්ගේ සහයෝගය ඇතුව මේ කොරෝනා වසංගතයේ තියෙද්දි මේ ටීචර්ස්ලා ටික ගෙනලා 30 ගානේ කරගෙන ගියා. ඉතින් ඒක අඩාල කෙරුවා මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තා අපේ ඇතුළේ ඉන්න නිලධාරීන් මේක නොකළ යුත්තක් කියලා. අනේ අර ලොකු ටීචර් ආව දවසක් අලුතෙන්ම පත් වෙන ලැබිච්ච කට්ටියත් එක්ක මම දැක්කා. මම කිව්වා අම්මා උඹ එතන ඉන්නවනේ පොඩ්ඩක් මේ ගුරුපත්වයේ ලැබපු හෝ ලබන්න ඉන්න කට්ටියට මේ කියන්නේ කියලා. ඊපස්සේ ස්වාමීන් වහන්සේ දන්නවනේ මම දැන් මේ ඔබ අන්තිකේ එලිපත්තේ ඉන්නේ. මම ඇවිල්ලා ඉන්නේ මේ කනිෂ්ඨ විද්‍යාලයේ. ඒකේ තියෙන පන්ති 8 දක්වා විතරයි වෙන්න ඇති. මේක තමයි අපිට පදනම් උනේ සතිපාසලේ මේ ක්‍රියාකාරකම් වලට. ඉතින් අම්මා කතා කරලා කියනවා මයි ළඟ ඉන්න හොඳම දක්ෂ ගෑනු ළමයා ගණන් වලට දක්ෂයි. හරිම අසරණයි, හරිම අහිංසකයි. ළඟ තියලා ගණන් පත්‍රයක් දුන්නා හදන්න කියලා. මේ ළමයි වෙවුලන්න ගත්තලු. ඊටස්කලුවා වෙවුලන්න එපා විභාගෙ නෙමෙයි මමයි දීලා තියෙන්නේ අපි දෙන්න හදමු කියලා. ඊටස්කලු ගෙදර ගිහිල්ලා හදාගෙන. ඊටස්කලු ඇවිල්ලා කිව්වලු අම්මේ ටීචර් ගෙදරදී හදනකොටත් වෙවුලනවායි කියලා. ඊටස්කලු බය වෙන්න එපා. ඉතින් ඔයාගේ නිකන් ගණන් හදන එක කරන්නේ. ඊට පස්සේ මෙයා ගණන් වලට බය නැති කරලා මේ කෙල්ල කිව්වලු මං හිතානේ හිටියේ දොස්තර කෙනෙක් වෙන්න. දැන් නම් මට දොස්තරකම එපා වුණා කිව්වලු කොරෝනාවට පස්සේ වැඩියෙන් මැරෙන්නේ දොස්තරලා. දොස්තරලා තමයි මේ වැඩි කන්නේ. මං ආයේ දොස්තර කෙනෙක් වෙන්නේ මම පරිපාලන නිලධාරියෙක් වෙනවා. මම ලොක්කියක් වෙලා දැන් ගණන් පුළුවන්. ඔක්කොම මං කියන විදිහට කටයුතු කරනවා. ඉතින් මේ අම්මා කිව්වලු එහෙම කරන්නම් පුතේ මේ ලෝකයා එහෙම කැමති නැහැ. ඒගොල්ලොත් කැමති අයියා වෙන්න අක්කා වෙන්න. උඹට ලොකු වෙන්න බෑ. මම මහත්තයෙක් ගත්තොත් මහත්තයත් මං කියන්නේ කරන්න. ඊට පස්සේ අම්මා කිව්වලු එහෙනම් උඹ වැඩකාරයෙක් ගනින් කියලා. මිනිහෙක් ගන්න එපා වැඩකාරයෙක් ගනින් කියලා. ඊට පස්සේ අම්මා කියනවා එතෙන් දෙන ළමයින්ට නියපොතු කපන්න ඕනේ මං. කොණ්ඩේ පීරන්න ඕනේ මං. ඇඳුම් හොදලා දෙන්න ඕනේ මං. මොකද ඒ කට්ටියගේ දෙමව්පියෝ දැන් අවුරුදු 17ත් 20ත් අතරලු. සේරම නන්නත්තර වෙච්ච අයලු. ඒගොල්ලෝ තම තමන්ගේ ලිංගික ජීවිතේ යන ළමයි ටික දාලා අපි හදන්න ඕන. ඉතින් මං කටීච මොනව කරන්නද? ඒ දෙමාපියොත් ඉන්නේ නන්නත්තර වෙච්ච යුගයක. උන්ට තේරෙනවද දැනට කරපු නැති අකුසල් ටික නොකර හිටපියව. එවන්ට මේ පොඩි දරුවන්ට යහ මාර්ගයක් කියලා දෙන්න. ඉතින් වැටත් නියරත් ගෝයන් කාණ කාට කියමුද මේ අමාරුව. ඉතින් ඒ ලොකු ටීචර් පුදුම සතුටුයි සතිපාසල ගැන. මේ ළමයින්ට මේ දෙමාපියන්ට මේ ගුරුවරුන්ට අපි ඔබ වහන්සේලාත් එක්ක ඉතලා එකම සභාවේ අපි කියනවා මේ ව්‍යසනය ගැන. ඉතින් දඹානේ වැද්දා කියනවා මේකට මේ මිනික් ගජ්ජෝ දියුණුව කියලා නමක් දාලා තිනවා. මට මේ දියුණුව කියන නම ඇහෙනකොටත් තරහ යනවායි කිය. මේකද දියුණුව කියලා කියන්නේ. මේ නොකරන ලද අකුසල් කර යනවා. එලි කරපු නැති කැලෑ එලි කරනවා. පරිසරය දූෂණය කරනවා. කරපු නැති විකාර කරනවා. ඉතින් ඒක බුදුජානනාංශයේ ඉස්සරහම තියලා තියෙනවා. ඒක නිකන් වෙන්නේ නැහැ.
ඒකට විශාල ප්‍රධාන වීර්යයක් අවශ්‍යයි. ඒකට කියනවා සංවරප්පහාන. ඊගායක මොකද? පහනප්පදාන ප්‍රහාණය කියලා කියනකොට මම යනවා අරකට එක්ක මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයත් එක්ක දැනට තියෙන අකුසල් දැන් කියන පෙරකල අකුසල් වලින් එන කරදරවලදී අලුතෙන් අකුසල් නොකර ඉන්න හදන එක. මේ විදිහට ඊටාම අකුසල් නොකර ඉන්න අපි අදිෂ්ඨාන කරන ගත කරාට පෙරකල අකුසල් ප්‍රතිසන්දේනවා. ඉඳපු ගාන දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා බයිනවා. මේ ඉඳගුවා එක්කට පිස්සු හැදෙනවා. මේ ඉඳගුවා එකෙක් කොරෝනා හැදලා මැරෙනවා. ඉතින් එතකොට අපිට විශාල කම්පන චංචල විශාල ව්‍යසන සිද්ධ වෙනවා. ඇයි හද්ද ඊයනේ මෙච්චරවත් අකුසල් නොකර ඉන්න අපිට මේ විදිහට වෙන්නේ කියලා. ඉතින් එතකොට අපේ අතින් කේන්ති කියලා වචන කියවෙනවා. ක්‍රියා කරනවා. හිතනක් වෙනවා. එතකොට වෙන්නේ අර තිබිච්ච අකුසලයක් ගෙවෙනවා. අලුතෙන් අකුසල් රැස් කරනවා. ඉතින් ඒක නොවෙන එකට කියනවා කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ බවස්මින් තේ කීන බීජ අවිරුලිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතායම් පදීපෝ. කිවිච්ච දේ ගෙවිච්චාවයි. අලුතෙන් කර්ම රැස් කරන්න එපා. මේ ව්‍යසන සිද්ධ වෙනවා අසාධාරණ සිද්ධ වෙනවායි කියලා විරුද්ධව හටම් කරන්න යන්න එපා. හටම් කරන්න ගියොත් අර ගෙවිච්ච අකුසල් ගෙවිච්චාවයි අලුතෙන් බීජ ඇති කරනවා. තේ කීන බීජ අපිට දැන් මේ චිත්ත පීඩාවක් අපිට ව්‍යසනයක් අපිට කරදරයක් නොහිතපු කරදරයක් එනවා. හැබැයි හිත නරක කරගන්න එපා. ඉතින් මේක අර පළවෙනි එක කරපු කෙනාට ඒ වුණත් බරපතල මේ අභියෝගයක්. නොකරපු කෙනාට නම් හිතන්නවත් බෑ. ඒ මිනිස්සු ගැව්වක් ගන්නවා බැන්නොත් බයිනවා කඩුව ගන්නවා කිනිස ගන්නවා දමලා ඉනවා. ඕක තමයි ජීවිතේ. ඉතින් එතකොට ඒ කටියට ප්‍රහාණයක් කරන්න වෙන්නේ නැහැ. තමන් පෙර කර අකුසල් වල දැන් ලැබෙන විපාක වාර එනකොට එයාට පේන්නේ කරන මනුස්සයා තමයි මුර්ගෙක් වාගේ මුර්ග සංවර සාවට වැහලා තිමිලා වගේ. ඒ දකින්න එක මරන්න හදනවා. අසාධාරණ ඉෂ්ට කරන්න හදනවා. මේ මම කරපු අකුසලයක විපාක වාරයක් කියලා හිත එකම නෙවෙයි. 100%ක්ම එහෙම නෙවෙයි. ඔත් බැරිම තැන හිතා ගන්න වෙනවා. ඉතින් එහෙම එකක් තමයි මේ. ඒක නිසා ඔබ බේරියන් කියලා. ඉතින් ඒක අපි දැම්මොත් පහන පදහන කට පරිසං කරගනින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පරිසං වියන් කවුරු ඇවිල්ලා අපි කොලප්පන්න හැදුවත් ওই මනුස්සයා නෙවෙයි ප්‍රශ්නේ පෙර කළ අකුසලයක ඒජන්ත කෙනෙක් විතරයි ඔය. ඒ මනුස්සයාට ගැහුවොත් වෙන්නේ අලුතෙන් බීජ රැස් වෙනවා. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං නෙවෙයි. ඒ වගේම රතන සූත්‍රෙත් අන්තිමට තියෙන්නේ මේ ඨංග ගුණේට කීයදේ ගියා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ඉතින් මේක තමයි සත්පුරුෂයා අසත්පුරුෂයා තෝරන්න පුළුවන් ක්‍රමේ. අපිට අසාධාරණ නොවෙනව නෙවෙයි. දැක්කේ නෑ වගේ හිටපන්. ඇහුනේ නෑ වගේ හිටපන්. දැනුනේ නෑ වගේ හිටපන්. මුලේ කල්පනාවක් නැති කෙනෙක් වගේ හිටපන්. හැබැයි ඒකෙන් පටන් ගන්න බෑ ඉස්ලාම් පහන මේ සංවර පහනේ නතර කරලා දෙක තමයි මේ පහන පදහන කියලා කියන්නේ. මට නම් කවුරක්වත් පේන්නේ නැහැ එහෙම. මා තුලවත් ඒ ගුණේ නැහැ. කවුරු හරි ඇවිල්ලා මාව කුප්පැව්වොත්, ඇවිස්සෙව්වොත්, මට ස්තුති කෙරුවොත්, තෑග්ගක් දුන්නොත්, තෑගි දෙන කෙනාට සන්තෝෂේ සහ අර කුප්පන උස්සන කෙනා කෙරේ අප්‍රසාදේ පළ වෙන්න පටන් අර ගන්නවා. එතකොට මට දෙනවා තෝත් කුප්පේ. තෝත් මේ අනුන් රිමෝට් කන්ට්‍රෝල් එකෙන් නටවන්න පුළුවන් මිනිහෙක්. උඹට ඇතුළත කිසිම හයියක් නැහැ. ඇතුළත කිසිම පිරිච්ච ගතියක් නැහැ. ඒ නිසා හරි සතුටු වෙනකොට ඔන්න සතුටු වෙනවා. එයා කනගාටු වෙනවා මාත් කනගාටු වෙනවා. ඉතින් ඒක තමයි ඔය තියෙන මේ පහන මේ ප්‍රධාන වීරිය. මේ ගෙවෙන දෙයට ගෙවෙන්න අරින්න අලුතෙන් වචන කතා කරන්න ගිහිල්ලා බලිකුට දාන උඩ පනින්න ගිහිල්ලා අලුතෙන් අහුවෙන්න එපා. ඒක ඇත්තටම අර සංවර ප්‍රහාණයට වැඩිය ටිකක් අමාරුයි තලතුණා වැඩක්. එහෙම නැත්නම් කියනවනම් දැන් අකුසල් නොවෙන්න ආරණ එක නෙවෙයි තියෙන්නේ. කරපු අකුසල් වල මල්පල ගැල් වෙනකොට හොඳ හෝ නරක උදම්මනන්න එපා. එහෙම නැත්නම් මගේ ඉන්ද්‍රජාල කියලා කියන්න යන්න එපා. කවුරු හරි අහේතුක අප්‍රත්‍යයෙන් බයිනකොට අස්ථාන කෝප පහල කරගන්න එපා. ඉතින් ඒක ඉතින් මානකම ටික අවශ්‍යයි. අම්පිටි රාහුල ස්වාමීන් ඉන්න කාලේ කිව්වේ මහත්යෝ මහාන වෙන්න රහත් වෙලා ඉන්න ඕන කියලා. රහත් වෙච්ච කෙනෙකුට නම් තේරෙනවා කොහොමද රහතන් වහන්සේලා බේරගෙන යන්නේ කියලා. ඉතින් ওই දෙකම අකුසල් වලට වැටෙන දේවල්. සබ්බපාපත ඊට පස්සේ තමයි තියෙන්නේ භාවනා පහන.
ඒක ඊට පස්සේ තමයි අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාය. Tamanට මෙතෙක් කරගන්න බැරි අධි කුසලයට මේ අර පළවෙනි දෙකෙන් බේරිච්ච කෙනාට විශාල අමතර ධන නිදානයක් තියෙනවා. එයා සව විය යුතු සමාජ සේවයක් තියෙනවා. එයා සඳහා Taman සඳහා විය යුතු විපස්සනා ඥාන ටිකක් තියෙනවා. ඒ ටිකට ය아가න්න හම්බෙන්නේ අපි මේ වටපිට තියෙනවත් එක පටලව ජීවිතේ මදි ඇත්තටම කියනවා. මේ සංවර සහ පහාන දෙක කරන්න. ඊට පස්සේ තමයි භාවනාව තියෙන්නේ. භාවනාව කියලා කියන්නේ සංසාරේ අපි මෙතෙක් කල නොවිච්ච පරිණාමය පටන් ගන්නවා. අපේ අලුත් අගයන් ආඩම්බරයෙන් එනවා. අපේ අලුත් පෞරුෂත්ව ලක්ෂණ එනවා. අපේ අලුත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව එනවා. ඉතින් ඒක ඒ භාවනා කරන ඇත්තු නෑ කියලා තමයි කිව්වේ 2500න් පස්සේ. දැන් ඒව කරන්න බෑ. ඒකේ මේ පරණ බුද්ධ ශාසනය දැන් ඉවරයි. විනාශ වෙනවයි කියලා. නමුත් හෙව්වොත් අපි හිතනට වැඩිය ප්‍රතිශතයක් ඉන්නවා උතන. ඒ ඇත්තු තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා මිසක අනුන්ගේ වැඩවලට ඇගිලි ගහන්න යන්නෙත් නෑ. ඒ කරන්න පුළුවන් ශේෂ්ඨය තියෙනවා. යුතු හැකි රුචි බලලා රුචියෙන් ඒ වැඩේ කරගෙන යනවා. ඒ අය බෞද්ධම නෙවෙයි. ඒ අය බෞද්ධම නෙවෙයි. ඊටාම සූරයි, ඊටාම දක්ෂයි. මේ ලෝකේ තියෙන මේ දියුණුව කියන මේ පෙරේත වමනේ, බලු වමනේ දැකලා ඉන් පැත්තකට වෙලා ඒකට අභියෝග කරන්නෙත් නැහැ. තමන්ගේ මූලික අවශ්‍යතාවයන් උපයා ගන්න කම්මැලි වෙන්නෙත් නැහැ. උපයාගෙන මේ අධි කුසලයේ කියන එකට, භාවනාව කියන එකට. ඉතින් ඒක කියනවනම් ඒ භාවනාව කියන එක සක්මනේදී සිද්ධ වෙන්නේ ඉබේ සක්මන් වෙනකොට තමයි භාවනාව සිද්ධ වෙන්නේ. ඒතකම් කරන්නේ සක්මන කියලා අපි මේ කොක්කු ඇවිදිනවා වගේ රංගපෑමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ දෙකේදී අර පහාන සහ සංවර දෙක සිද්ධ වෙනවා. නැත්නම් සංවර සහ පහාන දෙක සිද්ධ වෙනවා. ඉබේ සක්මන වෙන තැනට යනවනේ. ඒ කියන්නේ අපි පුරුදු පළපවර්ධි සක්මනක පුරුදු වේගයෙන් ඔහේ සක්මන් කරනවා. දන්නේ නැහැ කවුද කරන්න කියලා දන්නේ නැහැ. පරියන්කෙත් ඉන්නෝ මම නිදීද කියලා දන්නෙත් නැහැ. ඇවිදිලා දන්නෙත් නැහැ. භාවනාවක් කරනවා. එතෙන් යනකොට අධි කුසලයට ඉඩ තියෙනවා. දන්න ශේෂ්ත්‍රය අධි කුසලේ නැහැ කියලා හිතා ගන්න. අපි චේතනාපූර්වක කරන දන්න ශේෂ්ත්‍රේ මොනම කුසලයක්වත් නැහැ. ඒකෙදී තියෙන්නේ අර මේ සංවරයි පහානයි දෙක කරගෙන ඉන්න ඕන. එතකොට වතුරෙන් ඔලුවට උස්සලා මොහොතේ වැටිච්ච එක හුස්මක් ගන්න පුළුවන් තැනට එනවා. නහය උස්ස ගන්න පුළුවන්. දැන් අපි දම්බි ගහන්නේ වතුර යට. හුස්ම හොයාගෙන. ඉතින් ගියාට පස්සේ පේන්න පටන් අර ගන්නවා. අර දෙකම රැකගෙන. ඒ කියන්නේ සංවරේ සහ පහන දෙක රැකගෙන අධි කුසලයේ තේරුම් නිකන් ඉන්න එක විතරයි අධි කුසලයේ කියන්නේ. මොනවාරි කෙරුවොත් අකුසලයක් කියලා හිතා ගන්න. මොනවත් නොකර ඉන්න. ඉතින් ඒකට හිතනවා මොටිවේෂන් එක නැති වෙනවද? එළවුමක් නැතුවද? පටලැවෙනවද මේක අඥාන උපේක්ෂාවත් එක්ක? නෑ පුදුම අවදියක් තියෙනවා. පුදුම අප්‍රමාද ශක්තියක් තියෙනවා. මේ මිනිස්සු අර කරපු අකුසල් සහ නොකරපු අකුසල් දෙකත් එක්ක රණ්ඩු කරන්නම ජීවිතේ මදි. එමෙතර ගෑණි රකින්න ඕනේ, වස්තුව බුදෙල රකින්න ඕනේ, දෙමව්පියෝ රකින්න ඕනේ, භව සන්නාව තියෙනවා. කොටේ එමනක් නැහැ. පැවිද්දන්ගෙත් එහෙම වෙනසක් නැහැ. පැවිද්දොත් කොච්චරක්වත් ඒව කල්පනා කරගෙන ඉන්නේ. නමුත් ඒ ඔක්කොමත් අතහැරලා උඹ ඒගොඩ වෙයන්. උඹ ඒගොඩ වෙලා අනිත් මිනිස්සුත් ඒගොඩ කරපන්. මේ Taman ඒගොඩ වෙන්නේ නැතුව මොන ඒගොඩ විලා කරන්න බෑ කියලා ඒ අධි කුසලය. ඒක භාවනා පහන කියලා තමයි තියෙන්නේ. මේක ඇත්තටම සබ්බාසව සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන ආරක්ෂා කරන එක. මේ හදාගත්ත Taman අකුසල් නොකරන්න ගත්ත මේ ජීවන රටාව ඊට පස්සේ ගෙවිච්ච අකුසල් පරණ අකුසල් අනේ ඉක්මනට ගෙවියා. මාව හැඳි ගෑවිලා ඵලයක්. මට බයින්ද තියෙන හැටි ඔක්කොම බැනපන්. ගහන්න තියෙන ඔක්කොම ගහපන්. සම්මාන දෙන්න හරි ඔක්කොම සමාන දීපන්. මම ගණන් ගන්නෑ. ඒ වෙනුවට මේවට නොසලී ඉන්න. මේවට ගණන් ගන්න නැතුව ඉන්න. එතකොට ඉන්නේ ආධ්‍යාත්මික ශේෂ්ත්‍රයෙන් තමයි වලිය ඇදෙන්නේ. ඒගොල්ලෝ හිතනවා නෑ නෑ මේ වෙලාවේ සම්බාතන වලට යන්න ඕනේ. මේ තෑගි සම්මාන දෙන්න ඕනේ. අතවලට ගහන්න ඕනේ. අතවලට දඬුවම් කරන්න ඕනේ කියලා කට්ටිය මෙයාව මුල් කරගෙන නටන්න පටන් ගන්නවා. නෑ මට කොර වෙලා ඉන්නේ පැස් පේන්නෙත් නෑ කන් ඇහෙන්නෙත් නෑ මම මේ මුතයක් නෑ කියන්නේ නාසයේ දිව කය වැඩ කරන්නෙත් නෑ මොලේ කල්පනාවත් මදි වාගේ කියලා අර භාවනාව කෙරුවට පස්සේ ඒක රැක ගන්නකොට
ඒක රැක ගන්නකොට පුළුවන් තරම් ඉබ්බගේ ප්‍රතිපත්තිය තමයි තියෙන්නේ. මම හදාගත්ත ගුණ ටික මම අරසා කරගන්නවා මිසක අනුපුප්පන්න යන්නේ නැහැ. ඒ කියන්නේ සබහා ධර්මයට 100%ක්ම නතු වෙනවා. කියන ඕන කෙනෙකුට කියනවා ඔය අර පළවෙනි දේ කරලා ඉන්නකෝ. අර මේ සංවරයි පහනයි දෙක. එතකොට මගේ බෝට්ටුවට ගොඩ වෙන්න පුළුවන්. ඔය වතුරේ ඉඳගෙන මගේ බෝට්ටුවට අවසර අණ දෙන්න එන්න එපා. ගොඩ ඉඳගෙන පීනින්ට උගන්නන්න එන්න එපා මට. කියලා ඒගොල්ලන්ට ඒ දෙක ලැහැත්ති කරලා තියෙනවා. තටු දෙකක් පුදන්න තටුව ලැහැත්ති කරලා තියෙනවානේ. කරුණා කරලා සංවරේ වෙලා ඉන්න. කරුණා කරලා ප්‍රහාණය කරලා පුරුදු වෙන්න. ඒගොල්ලෝ කියන ඒක කරන්න පුළුවන් ඔබතුමා ළඟ මෙච්චර තියෙනවා අරය දන්න මෙයා දන්න ඔක්කොම තියෙනවා ඔබතුමා ඉස්සර වෙන්නේ කියලා. හොඳයි මම ඉස්සර වෙන්නම්. ඕගොල්ලෝ යතරමැද මේ වැටි කරගන්න ඕක ගෙදර වැඩ. උත්තර පේනවා ඒගොල්ලන්ට එහෙම දෙයක් ඕනේ නැහැ. ඒගොල්ලන්ට මේ മന്ത്രിතුමාගේ ලිපියෙන් එහෙ නැත්නම් මේ බණ භාවනා කරන හාමුදුරන්ගේ අභිඥා වලින් එහෙම නැත්නම් මොනවාරි දෙකින් වැඩි කරන්න හදන්නේ ෂෝට් කට්. ඒකට අහුවෙනවා. ඕනේ ලොක්ෙක් අහුවෙනවා. එතකොට එයාට ඒ ලබාගත් ගුණ ටික අරසා කරගන්න බැරි වෙනවා. අරක සම්පදාව නැති වෙනවා. ඒ නිසා ගුණයක් හෝ තෑග්ගක් හෝ දීම තමයි විනාශ කරන්න තියෙන ක්‍රමය. දීපු ගමන් ඇඳා. වටේ ඉන්න කට්ටිය අන්දනවා. සමාජලට හොඳ අදහසක්. සමාජයට මහා කරුණාවෙන් කරන ප්‍රඥාව නම් ඇත්තෙම නැහැ. ඉතින් එතන මේ කේල් ගෙඩිය පොත්ත ගලවලා වගේ මදේ විතරක් කන එක පොත් අයින් කරලා ඒක ලේසි නැහැ. ඒක කවුරුත් කොපි කරන්න යන්න එපා. කවුරු කොපි කරුවත් ඒගොල්ල කරන්නේ අපිව සූරා කන එක තමයි. ඒ සූරා නොකල යනකොට ගියාම පේනවා මේ ආගමමු ආවෙන් ලාභ සත්කාරමු ආවෙන් එහෙම නැත්නම් දඬුවම්මු ආවෙන් මේ අපි කරා පැමිණෙන දේ සම්බාධේ අවකාශාදිකමු නිවන් දොරටුවක් තියනයි කියන එක. මේ එන හැම සංකුලතාවයක් තුළම සංකෘතාවයක් තුළම නිවන් දොරටුවක් තියෙනවා. ඒ නිවන් දොරටුවෙන් තමයි රැකගත්ත භාවනා කරලා ගත්ත ගුණ ටික ආරස්සා වෙලා නොකරම ඉන්නව නෙවෙයි. Taman ඒ වැඩ වගයක් කරනවා. හැබැයි මේ කාටවත් දෙන්නේ නැහැ න්‍යායපත්‍රය හදන්න. කවුරු න්‍යායපත්‍රය හැදුවත් මගේ අධිකාරී ශක්තිය මම තියාගෙන ඉන්නවා. මට හිතුන් දෙය කරනවා. ඒ විතර වෙන්නේ අලි ඔලොමලයි මේ සමාජශීලී නැහැ කියලා. ඉතින් ඒකට අපි වග වෙන්න ඕනේ නැහැ එතෙන් ගිය එකනා. එතන ගිය එකනා එහෙම කාටවත් බලු වෙන්න නතු වෙන්න බයාදු වෙන්න නෙවෙයි කියලා තියෙන්නේ. සමාජ මතයට ගරු කරනවා. සරුවචනන්සේ දේශනා කළා තියෙනවා. ලෝකේ ඉන්න කිසිම පඬිතෙක් කියන දැන් මම ප්‍රතික්ෂේප කරලා නැහැ. ලෝකේ තියෙන කිසිම ආචාර ධර්මයක් මම ප්‍රතික්ෂේප කරලා නැහැ. කරන්නෙත් නැහැ. මේ ලෝකේ මං අවුල් කරගන්න යන්නේ නැහැ. හැබැයි මම කායිකවත් බැලේක් නෙවෙයි. මම කාගවත් බත් බැලේක් නෙවෙයි. මං වනයේ තියෙන ලාදලු කකා වනයේ සිසාරා ඇවිදින මෝපවුව කුසේ මම මේක හැසිරෙනවා. ඒකටයි මේ පිරිච්ච ගතිය කියලා කියන්නේ. ඉතින් මේවා නිකම් වෙන දේවල් නෙවෙන නිසා මේවට ප්‍රධාන කියලා කියන්නේ. ප්‍රධාන කියලා කියන්නේ පුංචි වීර්යකුත් නෙවෙයි. ප්‍රධාන කියනකොට ප්‍රඥා සම්ප්‍රයුක්ත වෙන්න ඕන. ඉතින් ඒ දේ අද අධ්‍යාපනයේ තියනවාද? පරිපාලන සේවයේ තියනවාද? අපේ දෙමාපියෝ අපිට ඥානගතව අපිට බූදලේ දීලා තියනවාද? නැත්නම් අපේ හාමුදුරුවෝ ගමේ පන්සලේ හාමුදුරුවෝ අපිට දෙනවද කිව්වොත් බලාපොරොත්තු වෙන්න එපා. වෙන්නෙම නැහැ. නැත්නම් මේක තියෙනවා. ඒක ලැබෙන්නේ කිසිම දවසක හිතපු තැනකින් නෙවෙයි. හිතපු කෙනෙකුගේ ගුණ නෙවෙයි. හිතපු ප්‍රමාණටත් නෙවෙයි. ඉතින් ඒකට ඒ තියෙන අවදිභාවය තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒක manussත්ත් එක්ක අපිට ලැබිලා තියෙනවා. ඒක අරයට මෙයාට පාවා දෙන්න යන්න එපා. මේකේ තියෙන අරයතේ මෙයාතේ කියලා තීන්දුව කරන්න බෑ. එහෙම තමයි පේන්නේ. අරයා කිරුවත් මේක විරුද්ධ කරන්න පුළුවන් කියලා. ඒ නිසා හැම දරුවෙක්ම හිතනවලු අපේ දෙමාපියෝ නැත්නම් මගේ අප්පච්චිට අම්මට මීට වැඩිය මට යමක් කරන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ මට සලකනවා වැඩි එක්ක අයියට සලකනවා එක්ක නංගිට සලකනවා නැත්නම් මට සලකන්නේ නැහැ කියලා. ඒ වගේ මේ අම්මා තාත්තා දිහා උන්දලාගේ සහෝදර සහෝදරි චිත්‍රනවලු මේ මනුස්සයාට මට මීට වැඩිය යමක් දෙන්න පුළුවන් කියලා. ඒකට දෙමාපියොත් හිතනවලු. ඉතින් අම්මලා තාත්තලා ඉන්නේ දෙමාපියන්ගෙන් කනුකම්පාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ ඌට වැඩිය අපිට කරන්න පුළුවන් කරන්නේ නැහැ. ගෑණිගෙන් තරුවන් සහෝදරයන්ගෙන් ලැබෙන්නේත් නැහැ. දරුවන්ගෙන් ලැබෙන්නේත් නැහැ. ඒ චීදි මනුස්සයා පවුල රකින්නවනේ. හම්බ කරනවනේ. ඕවර් ටයිම් කරනවනේ. කොහෙන්ද මේ මනුස්සයාගේ හිතට සාන්තියක්? කොහෙන්ද මේ මනුස්සයාගේ හිතට අසහනෙන් තොර ගතියක් සතියේ නැත්තම්? කොහෙන්ද මේ මනුස්සයාට සාන්තියක් ආනපනේ නැත්තම්? අර ඔක්කොමලා කියන්නේ ආනපනේ කරන්න එපා. ඒක පස්සේ කරගන්න මට සලකලා ඉන්නේ කියලා. දරුවොත් කියනවා සමවයසයත් කියනවා දෙමාපියොත් කියනවා.
ඉතින් උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රාත්‍රීට කසපාර 300යි මේ මෝගේ වාහි. මේ අමනයා. මට ඉස්තිලිංග පද දන්නේ නැහැ ඔගේ. ඒ පර 70 මේ අනුන්ට කඹුරලා මැරලා යනවා පෙන දාලා. Tamanට සතුටුමත් වෙන්න භාවනා කරන්න වෙලා නැහැ කියන. ඒකට අවශ්‍ය ප්‍රධාන වීර්යය. මට කියන්න තියෙන ඔක්කොමත් කරලා වෙලාව ගන්න පුළුවන්. ඔය කියන ඔක්කොම මකරයෝ වටේට ඉන්නේ උන් ලේපි පාසිත පිසාචෝ. ඒ පිසාචෝ ඔක්කොමත් සන්තෝෂ කරලා යන්න පුළුවන් එක තමයි අධි කුසලයේ කියන්නේ. ඒ තමයි ආර්ය වංශ ප්‍රතිපදාව කියන්නේ. ඉතින් මේ ප්‍රධාන වීර්යයත් එක්ක ආර්ය වංශ ප්‍රතිපදාව යනවා තමයි පුළුවන් තරම් නිහතමානී වෙන්නයි තියෙන්නේ. තමයි පුළුවන් තරම් අහිංසක වෙන්න ඕන. අරගොල්ල කියනවා නෑ බෝටුන්නක් පළඳ ගන්න විභූෂණ පාන්න අරක කරන්න මේක කරන්න කියලා ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කාඩ්බෝඩ් ඔටුනු පළඳනවා. මේ අපේ උන් පිටිපස්සේ ඉන්න එක හුත් මේක ස්ටේන්ලස් ස්ටීල් කියලා පීයක් හදලා අනින අපිට. මලකට කන්නේ අනපු ගම මැරනවා කියලා පිටිපස්සෙන් තියලා පීය අයිනවා. ඕන් ඔය පෙරේත જાතියක් එන්නේ. ඒක තමයි සංසාරේ කියන්නේ. ඒක මේ මං වටේ ඉන්න කට්ටිය නේ හැටි ඔහම තමයි. ආයාවත් ওই ටිකම තමයි. ඒ නිසා ඒ තියෙද්දි ඒ ගන්න ප්‍රධාන වීර්යයට මේ කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තප්පංකණ්ණාති පදහති. ඒ වීර්ය જાති පහක් කතා කරලා අන්තිම වීර්යය තමයි පදන් වීර්යය කියලා කියන්නේ. මෙතන කියනවා පදන් වීර්යයත් හතරක් තියෙනවා කියලා. ඒ හතරේ නොකලකුවල් නොකර සිටීම දැනට කක්ක මල්ලේ තියෙන ඒවා ගබඩාවේ තියෙන ඒවා ගෙවෙන්න ආරින එක පොලින් අය ඊට පස්සේ අධි කුසලයේ තේරුම් ගන්න එක ඊට පස්සේ ඒක පුයා ගන්නාලද දේ ආරසා කිරීම උත්තාන සම්පදා ආරක්ක සම්පදා ඉතින් ඒ සඳහා ස්වභාවයෙන් වෙන්නේ නැහැ කියලා කියන්නේ තනි කරම මේ ශිෂ්ටාචාරයට එහා පැත්තට යamak මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරෙන් අයින් වෙලා තනිවීමක් බඩු හැව් බඩු තියනවා තේරවාදී. ඉතින් අපිට වෙලා තියෙන මේ සෙනගත් එක්ක ඉන්න ඕනකමනේ. එහෙම නැත්නම් කවුරු හරි කරලා දෙයි කියලා හිතන ගතියනේ. ඉතින් ඒක තියෙන තාක්කල් අපි ආගම් වලට යට වෙනවා. මේ පුහු සමිති සමාදන් වලට යට වෙනවා. එහෙම නැත්නම් මේ සංවිධාන තියෙන අපි ඔකට දාන්න ගැලවුම් හැමදාවල් ඕවට යට වෙලා කඹර ඉන්නවා. අර තමන්ට සතියේ තියෙන වටිනාකම ආනාපාන තියෙන වටිනාකම තේරෙන එක හිතන ඒක නැති ඕනෙලා ගන්න පුළුවන්. අපිට අරකේ සමාජිකත්වය මේකේ සමාජිකත්වය ඉල්ල අර ත්‍රිබුණත් වීර්යයක් ප්‍රඥා සම්ප්‍රයුක්ත නැහැ. මේ තමන්ගේ ගැලවුම් කාර්යය තමන් කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒක නිසාම එමෙ නෑ උඟ දෙනකොට නෑ මානසික අසහන හැදෙනවා. ඒගොල්ලන්ට බයයි මේ සමාවෙන් අයින් වෙනකොට, සබෙන් අයින් වෙනකොට, ගණයාගෙන් කුරයාගෙන් අයින් වෙනකොට පිස්සු හැදෙනවා. ඒ නිසා මට භාවනාව ගන්නව ධම්මික හමුදුව අතහැරියා. මේ විපස්සනා කරන්න කියලා සෑහෙන ගානට පිස්සු හැදෙනවා. ඒ අර මුල් දෙක නැතුව මේ බර කුසල් වලට යනවා. ඒ නිසා මේ හතර ධම්මයක් ප්‍රදාන හතර භාවනා කරන අය කෝකෙතත් කර්මස්ථානාචාර්යවරු දැනගෙන ඉන්න ඕන කියලා මම කියනවා. හැබැයි මට හම්බ වෙලා නැහැ එහෙම තියෙන කවුරුවක්වත්. මේ ඥානාරාම ස්වාමීන් පණ්ඩිත ස්වාමීන් මගාරවල මම මේ කතා කරන්නේ. ඒගොල්ලන්ගේ චරිතේට ප්‍රධාන හේතුව ඒක තමයි. Tamange වැඩේ වෙන ගමන් තමයි අනිංග වැඩ බලන්නේ. ඉතින් එහෙම කරනකොට අර මේ අධි කුසලයට යනකොට ඒව පාවා දෙන්න වෙනවා. Tamange දේ පාවා දීලා කරන්න වෙනවා. ඉතින් ඒකෙදී මේ සම්බර භාවය රකින්න කියලා තමයි මාගේ මේ සටන උදෙක් රට ජාති ආගම වෙනුවෙන් කියාගෙන ඔය එක එක පඬිත වාක්‍ය කියලා තියෙන. ඒවත් අන්නේ ක්‍රම හුරස් වචන. ඒ මනුස්සයාට ඇත්තයි. ඒක සටන් ක්‍රමයක්. හැබැයි ඒක අනිත් කෙනෙකුට කොපි කරන්න බෑ. ඉතින් අන්නේ එහෙම තත්වයක් ඒ කියන්නේ එහෙම විශේෂණ වෙන අංකුර හැදෙන තත්වයක් නිස්සන්න වනේ එදා ඉඳලම තිබ්බා. ඒක නිසා ඒ නිස්සන්න වනේට සමහරු කැමැත්තක් තියෙනවා. ඒගොල්ලෝ දන්නේ ඇයි කැමැති කියලා. ඒක මේ කිසි කෙනෙකුට ඇඟිලි ගහන්නේ නැහැ. අවශ්‍ය උපකරණ ටික අතර දීලා කියනවා තමන්ගේ කුසල් මාර්ගය තෝරගන්නයි කියලා. තමන් බලන්න ඕනේ සංවරක් පහනක් පහනයි දෙක තමන් දැනගන්න. ඊට පස්සේ තමයි භාවනා පහනේට බඩු තියෙනවා. ඊට පස්සේ තමන් දැනගන්න ඕනේ අරසා කරගන්න. මාල හත බැඳලා මනමාලි පෝරුවේ දාලා ඉඳ ඇති දුවන ගිල කුස්සියට ගිහලා ලුණු පොල් කට්ට ඇඟිල්ල ගහලා ලේව කන්න යන්න හොඳ නැහැ. සූසට බර්ණි සරසිච්ච රජ්ජුරුවෝ රාජාංගනේ දුවන්න හොඳ නැහැ. එයා දැනගන්න ඕනේ දැන් මම ඉන්නේ මෙම ඇඳලා. ඒකට ගැළපෙන විදිහට වැඩ කරනවා. ඒකට කියනවා සංවර මේ ආරක්ෂ අන්තිම එක මොකද්ද?
අනුරක්ෂණ සච්ඡානුරක්ෂණ කියලා මේක සඳහන් කරලා තියෙනවා මේ චංකි සූත්‍රයේ. අනුරක්ෂණය තමයි ලබාගත් ගුණ ටික අරසා කරගන්න. ඉතින් මම හිතනවා මම කතා කරා ඇති කියලා. මේක හොඳ මාතෘකාවක්. හැබැයි වීර්ය ගැන කතා කරන නිසා හුඟ දෙනෙක් හිතනවා දෙයියෝ දෙනවා මං කනවා කියලා නිකම්ම කවුරු හරි ඇවිල්ලා නිවන් දැක්කයි කියලා. ඒ කට්ටියට එච්චර සුව වෙන එකක් නැහැ. මම සාකච්ඡාව විවෘත කරනවා කාටත් වගේ විවෘත සාකච්ඡාවකට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමල් කතා කරන්නේ ස්වාමීන් වහන්සේ Zoom එකකින් ප්‍රශ්න පහක් තියෙනවා ස්වාමීන් වහන්සේ දෙකක් සිංහල මාධ්‍යයෙන් තුනක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ස්වාමීන් වහන්සේ. හරි කමල් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා කියනවා. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ පළවෙනි වார்த்தාව අතින් ලියපු වார்த்தාවක් ස්වාමීන් වහන්සේ ටිකක් මම කියවන්න උත්සාහ කරනවා සමහර තැන් අපහැදිලි තැන් තියෙනවා කෙසේ වෙතත් උත්සාහයක් කරන්න. තෙරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ අධ්‍යක්ීම් සටහන් කරමි. සුදුසු තැනක බිම වාඩි වී පුංචි කොට්ටයක් මත වරහන් ඇතුලේ වාඩි වී සිටින ඉරියව්ව උඩ සිට පහළටත් පහළ සිට උඩටත් පියවරක් බලන විට පහළ සිට උඩට කිහිපවරක් බලන විට හුස්ම රැල්ල ඇතුළු වන බවත් පිටවන බවත් දැනුනි. හුස්ම ඇතුළු වන විට නාස්පුඩු අග වැඩි ඇතුළු වන බව හොඳින් දැනුනි. පිටවන විටත් නාස්පුඩු වල වැඩි පිටවන බව හොඳින් දැනුනි. හුස්ම රැලි කිහිපයක් හොඳින් බලා සිටින විට නිහඬව තිබූ පරිසරය බිඳමින් දියරයක් මෙන් හෝ වීඩියෝ එකක් බලන බවක් එහි දෙපිටි වැඩි බවක් ඇසෙන්නට විය. එය හොඳින් අසන විට සිතේ කලබල බවක් නොවුණු නමුත් එය නවත්තන්නට හෝ ශබ්දය අඩු කරන්නට දැනුම් දෙන්න සිතුනද මා මෙසේ කාර්ය කරනවා නම් ඊට වඩා හොඳ බව දැනුනි. සමායන මම මගේ කාර්ය කරනවා නම් ඊට වඩා හොඳ බව දැනුනි. නැවතත් මා දෙසට යොමු කළ විට පෙරටත් වඩා හොඳින් හුස්ම රැල්ල දැනෙන්නට විය. හොඳින් නාස්පුඩු තුල වාතයේ පිරී ඇතුළට දිගට ගමන් කරන බවත් පිටවන බවත් නාසයේ ඇතුළත සිට පිටවන බවත් දැනුනි. මෙසේ ටික වේලාවක් බලන දෙවෙනි පිටුව බලන් ඉන්නා විට ඔරලෝසු කට්ට ටික් ටික් හඬ හොඳින් ඇසුනි. දුරින් ඇසෙන ශබ්දයකට වඩා ළඟින් කොච්චර ශබ්ද නැගේද? නැවත හොඳින් හුස්ම රැල්ල නැවත හුස්ම රැල්ල දැනිනි. පෙරමෙන් හුස්ම රැල්ල දැනෙන අතරම කුරුල්ලන්ගේ හඬ ඇසුනි. ඒ කිසිවක් මාගේ මූලික අරමුණට බාධාවක් නොවුණු බව වැටහුණි. මට පෙරමෙන්ම හුස්ම රැල්ල දැනුණු නිසා වෙනි. තව දුරටත් හුස්ම රැල්ල දෙසට බලන් සිටින විට ශබ්ද ගැන මට නොදැනුණු අතර හුස්ම රැල්ල සියුම් වන බව දැනුණු අතර කෙමෙන් හුස්ම රැල්ල නොදැනී ගියේය. කෙම හුස්ම රැල්ල අතර ඇති හිඩස වැඩි වෙමින් හුස්ම රැල්ල ගෙවී ගියේය. කය ගැන අවධානයක් සැහැල්ලු බවක් හොඳින් දැනුනි. වාඩි වී ඉන්න ඉරියව්ව හොඳින් දැනුනි. ඒ අතරතුර සියල්ල නිසංසල බවක් දැනුනි. මෙසේ බලා ඉන්නා විට දැන් පරයන්කේ නැගී සිටිය යුතු බවක් දැනුනි. තවත් මොහොතක් හොඳින් බලන විට කයට කිසිම අපහසුතාවයක් නොදැනුණු හේයින් තවත් විනාඩි කිහිපයක් බලා සිටි අතර පෙර සිතුවිල්ල නැවත පැමිණ විට නැවතත් පෙර විදිහටම බලා සිටින විට
හොඳ සැහැල්ලු බවක් දැනුනි. තවත් විනාඩි කිහිපයක් පරයන්කේ භාවනාවේ නැගී සිටි අතර මගේ දහවල් පරයන්කේ විනාඩි 35කට පමණ විය. වෙනදාට වඩා භාවනාවෙන් පසු හොඳින් සතිය පිහිටි බවක් දැනුනි. සියල්ල සංසුන් බවක් දැනුනි. අවට මොන දේ වුණත් මා සමග බව දැනුනි. සතිමත් භාවනාව සක්මන් භාවනාව වෙන්නේ නැති අදසන ඉන්ටර්ලොක් පොළොව මත සිටගෙන හොඳින් හිටගෙන ඉන්නා විට දැනෙන හොඳින් සිටගෙන ඉන්නා විට දෑත උදෑසන ඉන්ටර්ලොක් පොළොව මත සිටගෙන හොඳින් සිටින ඉන්න විට ඉරියව්ව දැන හොඳින් බලා කීපවරක් මේ අතර ඇවිදින්නට විය. මා මෙත් ගත් ස්ථානය අඩි 20ක් පමණ විය. නිරායාසයෙන්ම යටිපතුල පොළව තබන විට එය හොඳින් දැනෙන්නට විය. වම තබන විට වම බවත් දකුණු තබන විට දකුණු බවත් දැනුනි. ඉන්ටර්ලොක් පොළව මත ඇති රළු බව හොඳින් දැනුනි. දණහිසෙහි කකුල් නැමෙන අයුර කකුලෙන් කකුලට බර මාරු වන අයුරුත් හොඳින් දැනිනි. කෙළවරට ආපසු හැරුණු අයුරුත් ඈතින් කෙළවරට යන අයුරුත් අනිත් කෙළවරට යන අයුරුත් දැනුනි. මෙසේ සක්මන් කරන විට හෙමින් පහසුවෙන් නැවිදින බව දැනුනි. අතර යටිපතුල් හොඳින් දැනිනි. ඇඟිලි බිත්තර ලේවකය විලුඹ පොළොව මත ගැටීමෙන් ඇතිවන රළු බව හොඳින් දැනිනි. උපවංක 4 විනාඩි 25ක් පමණ යන විට සිතට විනාඩි 25ක් පමණ යන විට සිතට එක්වරම ලොකු හාමුදුරුවන් ගැන සිහිවිය. ටිකක් බලවත් හැඟීම් සමුදායක් නිසා ටිකක් බලවත් හැඟීම් සමුදායක් නිසා ඒ වචන කියවන්න අමාරු සංස ඒක මම ඊළඟ වචන කියන මුළු මතින්ම අමතක විය. ඇති බව දැනුනේ සක්මන් වට කිහිපයක් ගිය විටයි. නැවත යටිපතුලට සිහිය තබාගෙන ඇවිදින්නට විය. පෙරට වඩා යටිපතුල සිහිය පිහිටීම නිසා යටිපතුලේ වදින කොටස් හා නොවදින කොටස් දැනෙන්නට විය. තවත් සක්මන් කරන විට ඇවිදින බව පමණක් දැනෙන්නට විය. පරයන්කේ පැයක් පමණ වන විට පරයන්කේ කියලා තියෙන සාමනාංශ පරයන්කේ පැයක් පමණ යන විට ඉන්ටර්ලොක් වලින් ඉවත් වන කොන්ක්‍රීට් ගල් පොඩි කළු ගල් මත ඇවිදින්නට විය. හොඳින් යටිපතුල දැනෙන්නට විය. ඇඟිලි කරු හැරුණු විට මුළු යටිපතුලටම ගල්වල ස්පර්ශය දැනුනි. ඒ තුල එරෙන්න ස්වභාවය නිසා වෙනි. එහි විනාඩි 10ක් පමණ සක්මන් කොට මැටි පොළොවේ ඇවිදින්නට විය. සැහැල්ලු බවක් සිනිඳු බවක් තෙතමනියක් දැනුනි. මෙහිදී විනාඩි 5ක් පමණ ගත කරන ලදී. මුළු සක්මන් කාලය පැයකුත් විනාඩි 20ක් පමණ විය. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් නමස්කාර පූර්වක පතමි. මගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා. වාර්තාවේ අවසානයේ සම්මා ලියන්න එකන ලියලා තිනවා අපි හරි අපහසුවටපත් වෙලා තියෙන. කියවන මිනිහත් තමයි අහගෙන ඉන්න අපි ඔක්කොම හරියට ප්‍රසිද්ධ කක්කුසියේදී හතරමං හන්දියක රිව්වා වාගේ.
රිනේකේ ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රසිද්ධ තැන්වල කරන්න එපා. කරුණාකර ලෝක ආපහු ලියලා ඉවන්න අපිට. උපදෙස් දෙන්න දෙයක් නම් එච්චර නැහැ. බහන හොඳට වෙලා තියෙනවා. මේ තරම්ම පිස්සු කෙලින්න ඕනද වාතාවක් දෙන්න. අන්තිම කියවන මනුස්සයා මෙච්චර අපහසුරපත් කරන්න ඕනද? ආගෙන ඉන්න මනුස්සයා මං අහගෙන හිටියෙම නැහැ. ඉවරයක් නැහැ. මේ අතන හැප්පෙනවා මෙතන හැප්පෙනවා. ඒ කමල්ගෙත් අඩුපාඩුවක් තියෙනවා. මුළුමනින්ම කියනකොට මුළුමතිම්ම කියලා කියන්නේ ඌ. ඒ කමල්ට තේරෙන්නේ නැහැ. අප්සෙට් එකනේ තියෙන්නේ. ඉතින් කරුණා කරලා භාවනා කරන්න කරලා ඒක ඉදිරිපත් කරන ස්වරූපේ ඉදිරිපත් කරන ස්වරූපය මේ කෙනෙක් කියවන්න ඕනේ කෙනෙක් අහගෙන ඉන්නවා. මෙතන ඉන්නවා 30ක් 40ක් සෙනග. ඒ සෙනග ඔක්කොම මුසුප්පු වෙනවා. මේ මොනවද ඉති ඕක දැන් මේ සෙනගක් නැතුව ප්‍රසිද්ධ ඉන්ටර්විව් එකක් නැතුව පුද්ගලිකව කරුවා නම් අහන කර්මස්ථානචරයට පිස්සු වැදෙනවා කියලා අහන්න දෙයක් නැහැ නේ. ඒත් අමාරුවෙන් ඒ වෙලාව ගන්නෙ. එල කිසියම් චාරයක් නැහැ. කියෝපෙක කියවලත් නැහැ. මම මේ චෝදනා කරන්නේ දන්නේ නැතුව වෙන්න පුළුවන්. එහෙම කියවනම් කමල්ට ට්‍රෙන්ඩ් එක අහුවෙනවනේ. ඊට පස්සේ කියවන්න බෑ. මේකේ ට්‍රෙන්ඩ් එකක් නැහැ. අර එන් කැලක් දානවා මෙහෙන් කැලක් දානවා සක්මන් කරනවා කියනවා හිට ගන්නවායි කියනවා ඉඳ ගන්නවායි කියනවා කියවලා නැහැ. ඒ නිසා කරුණාකරලා මම කියනවා මේකට කවුරු හරි අවශ්‍ය නම් මේ කෙනාට මේ කමල්ට පුළුවන් උදව් කරන්න නැත්නම් මට උදව් කරන්න පුළුවන් මේක වාර්තාවක් ලියන හැටි. ඒ නිසා ඒ තොරතුරු ටික දීලා නැවත ඉදිරිපත් කරන්න කියන්නේ මම මේ කියන කතාවේ මන් දෝත් ආයි නොවේවා කියලා මං ඉතාම බගෑවෙන් ඉල්ලා හිටියා. මේක නෙවෙයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මේක නෙවෙයි උසාවියක් කියන්නේ. ඒක Taman කියවලා කියවන මනුස්සයාට කියවන්න පුළුවන් විදිහට ලියන්න ඕන. මගෙත් අත්තකුරු ලස්සන මිනිහෙක් නෙවෙයි. ඒ කරන්න දැන ඒක මේ කියවන කෙනාගේ පාඩුවක්වත් ප්‍රශ්න පත්‍ර උත්තර බලන කෙනාගේ පාඩුවක් වෙන්න බෑ. ඒකට අපි පෙළි. ඒ නිසා මේක කරුණා කරලා හදලා දෙන්න උනන්දු මේ මැදිහත් වෙන්න කියලා කියනවා. අපි මෙහිදී නම් ධම්ම මේ කුසල ධම්ම කුසල හාමුදුරන්ට බාර දෙනවා. මේ වාර්තාව ලියන හැටි. මේත් කොසුට යන පිළිවෙලට හදා ගන්න හැටි. ඒක නිසා අපි ඊගා ප්‍රශ්නට යනවා මේ කෙනාට කවුරු හරි ඉදිරියපත් වෙලා උදව් කරන්න කියලා. එහෙම සංසාරසරයි. ඊළඟ ප්‍රශ්නේ සාමනාංශ ඒකත් ලිඛිත වාර්තාවක් නමුත් කියවන්න පුළුවන් අතින් ලියලා 2021 මාර්තු මාස 1 වෙනි දින සතිමත් පරියන්කය මා මෙතන ඉඳගෙන සිටිනවා යයි දැනගතිමි. පරියන්කයේ සිට කායවත අවධානයේ යොදන විට හෘද ස්පන්දනය වන ආකාරය ඒ සමගම උඩුකය ඉහළ පහළ යාමද නිරීක්ෂණය විය. හුස්ම රැල්ල නිරීක්ෂණය කළ අතර එය ඉතාමත් තුනී නොදැනෙන ආකාරයට ඇවිත් පිටව යන බව නිරීක්ෂණය විය. ඉතාමත් ඉක්මනින් හුස්ම රැල්ල දැනීම නැවතුණු අතර කිසිවක් නැති තැනක් නිරීක්ෂණය කරමින් සිටියෙමි. මෙසේ සිටින විට හිස පැත්තකට කඩා වැටි ආපසු සිටි තැනට පැමිණියේය. සාමින් වහන්ස ඉන්පසු නිරීක්ෂණය වූ දෙය ගැන මතකයක් නොමැති අතර සමහර විට එය සිත නින්දට වැටීමක් යයි සිතෙන්නේ එකපාරටම අවදි වීමක් නිරීක්ෂණය කළ බැවිනි. මෙම අවදි වීමත් සමග නලල් ප්‍රදේශයේ සහ ඉදිරිපස හිස ප්‍රදේශයේ තුල කූල්නස් එකක් දැනුණු අතර එය ඊටමත් ප්‍රබෝධමත් මට කිසිදා දැනී නැති වචන වලින් ප්‍රකාශිත කළ නොහැකි නැවුම් බවක් ලෙස වාර්තා කරමි. ඉන්පසු එය නැති වී ගිය අතර කහපාට දිස්නයක් ඇති ආලෝකයක් පතිත විය. මේද ක්‍රමයෙන් නැති වී කිසිදු දෙයක් නැති බවක් නිරීක්ෂණය විය. ඉන්පසු හිසෙහි චලනය නිරීක්ෂණය විය. ස්වාමින් වහන්සේ මේ දින වල දිගින් දිගටම හිසේ දැඩි රළු චලන නිරීක්ෂණය කළ අතර අද ඊට සාපේක්ෂව ඉතා සියුම් චලන නිරීක්ෂණය විය. ඒ චලනය අතරතුර බෙල්ල පිටුපස ප්‍රදේශයෙන් සියුම් ශබ්දයක් නිරීක්ෂණය කළමි. මෙම ශබ්දය බෙල්ල කරකැවෙන විට නැගෙන ඇට කැඩෙන ශබ්දයට සමානය. ඉන්පසු හිසෙහි චලනය නතර වූ අතර කුමක් හෝ ශබ්දයක් ඇසිනි. ඉන්පසු කිසිවක් නැති අවකාශයක් නිරීක්ෂණය කරමින් සිටි අතර එය එපා වීමක් නිරීක්ෂණය කරනවා විය. ඊටමත් නීරස බවක් සහ කම්මැලිකමක් නිරීක්ෂණය වූ අතර කොච්චර කම්මැලි වූවද රාගය නැත, ද්වේෂය නැත යන සිතුවිල්ල පහළ විය. මෙසේ සිටින විට එලාම් එක ඇසුනි. පරයන්කෙන් ක්‍රමානුකූලව ඉවත් වුනි. වාර්තාවේ අවසාන සාමය. මේකේ චක්‍ර දෙකක් ගැන කතා කරලා තියෙනවා.
හිස් තැනකට යනවා ආයෙ එනවා ඊට පස්සේ ආයෙ කුරුසු තැනකට යනවා ඊට පස්සේ ආයෙ හිස් තැනට එනවා පළවෙනි හිස් තැනට වැඩිය දෙවෙනි හිස් තැන පුදුමාකාර කම්මැලි නීරසයි තත්ත්වයක් තියෙනවා ඉතින් අපි එතකොට පරියන්කෙත් නැගිටිනවා මේ කෙනාට බනින්න බෑ අඩු ගානේ චක්‍ර දෙකක් කරකැවිලා තියෙනවා ඉතින් අන්නේ මේ නීරස වෙලා ආයෙ අවිශ්ශීලා නෑ නිශ්චල වෙලා ආයෙ අවිශ්ශීලා ඒ අවිශ්වෙන වෙලාවේදී හෝ නිශ්චල වීමේදී අතහරින්න නැතුව අප්‍රමාදීව ඉදිරියට යන තමයි සද්ධාව කියන්නේ. චක්‍ර දෙකකට මේකේ සද්ධාව තිබිලා තියෙනවා. ඒ කියන්නේ සන්තෝෂ වෙන්න ඕනේ. මොකද උගව දෙනේ පළවෙනි චක්‍රයේදීම කැඩෙනවා. භාවනා කරනවා කියලා හිතනවා. ඉතින් මෙයාට උපදෙස් දෙන්න ලේසි. ඔය චක්‍ර බෙල් එක ගැහුවයි කියලා නතර කරන්න එපා. බෙල් එක ගහන්නේ මායя. Taman බලා ගන්න ඕනේ මේ ගෙපල කපා ගත්තට පස්සේ ගේ හදා ගන්න. බින්නක මහා ගත්තට පස්සේ දෙහිය අහලා වැඩ ටික කරන්න කම්මැලි හරිය දැන් ගෙවලා තියෙන්නේ. ඉතින් අනිත් දවසට ඒක ආනිසංශ තියෙනව නැත්තේ නේ. හැබැයි නැගිට්ටට වැසි එක දිගට කරනවා නම් තමයි වටිනාකම. ඒක තමයි අපි කමඨාන් සුද්ධ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉස්සලා කියපේකනත් ඒ වගේ දෙයක් කියාගෙන ආවා. නමුත් එයා විශ්ින් ඉදිරිපත් කිරීම නිසා සම්පූර්ණ අවධානය කඩාගත්තා. ඒ නිසා එයා පුරුදු වෙන්න ඕනේ රචනයක් ලියන හැටි. දෙවෙනි එකන පුරුදු වෙන්න ඕනේ මේ චක්‍ර එකක් නෙවෙයි චක්‍ර කීපයක්. එක පරියන්කයක් ඇතුළත නැත්නම් එක සැසිවාරයක් ඇතුළත සිදුවෙන්න යන්න ගත්තොත් අන්න අපිට සද්ධාව තියනවාද අපිට වීර්යය තියනවාද සතිය තියනවාද කියලා දැනගන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහෙමයි සංස ඊළඟ වාර්තාව. අවසරයි ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පාරයන්කයට වාඩි වූ සැනින් ආනාපානයේ සියුම්ම ඇති අතර සුළු වේලාවකින් නිින්දට වැටේ. හිස කඩා වැටේ. ටිකකින් ඇහැරේ. ඉරියව්ව සකස් කර ගනිමි. නැවත එසේම වෙයි. පැය භාගයකට පමණ පසු අවදිමත් වෙයි. සිතුවිලියයි එවිට කය කැරකෙන්න ගනි. සිතුවිලියයි හඳුනාගත් පමණින් කැරකීම නතර වේ. නිින්ද යාම ගැන පසුතැවීමක් නැත. මගෙන් ලෝකෙට හානියක් නැතුව මටත් ලෝකෙන් හානියක් නැතුව කාලයක් ගත වීම ගැන උපේක්ෂාවක් ඇත. සක්මනේදී බොහෝ සිතුවිලියයි සක්මනේ විනාඩි 20ක් 30ක් පමණ විසිවෙන නිදිමත එන තැනට එයි. ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරව පූර්වක ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. වාර්තාවේ අවසානය. මගේ ලෝකෙට කරදරයක් නැහැ ලෝකෙන් මගෙන් කරදරයක් නැහැ කී තමයි ලෝකේ විමුක්ති ලැබනවා කියලා කියන්නේ. ඉතින් ඒක අපේ පවුලේ අය එහෙම වෙනවට කැමති නැහැ අපිට. ඒගොල්ලන් ඕනේ අපිත් එක්ක කරදර විඳින්න, එකට බුදියා ගන්න, එකට ඇහැරෙන්න. ඉතින් එතකොට ওই විමුක්තිය කියන එක කවදාවත් බහුවචනෙන් ලබන්න බෑ. Tamanට විතර ලැබෙන්නේ ඒක අරසා කරනවා කියන එක ලේසි නෑ. අරසා කරන්න සිතකින් ඈත් වෙන්න ඕනේ. සෙනගේ හිටියොත් ආලිංගනේට එනවා. ඒගොල්ලෝ කියනවා මේ බෙදාගෙන කමු කියලා ගමරාල දිවි ලෝකෙ ගිහිල්ලා ආපු දවසේ කිව්වට පස්සේ මායියා කියනවා අයියෝ මටත් කියන්නකෝ කියලා. ඉතින් මායියා ගමරාල කියන එක හරියයිද දන්නේ නැහැ. ඔබ කාටවත් කියන්න නැතුව එල්ල ඉල්ලියන් කියලා. ඒ ගෑණි අල්ලපු ගෙදර ගෑණි කියනවා. අල්ලපු ගෙදර ගෑණි මිනිහට කියනවා. ගම්මම ඉල්ලිනවා. අන්තිමට ගමරාල ගිහිල්ලා බලනකොට මේ ගමරාල කොහමරි වලිගය අල්ල ගන්නවා. අඹුවත් අල්ල ගන්නවා. ගමක් එල්ලෙනවා. ඉතින් ගමක් එල්ලිච්චාම මොකද කරන්නේ? ගමරාලෙන් අහනවා මේ කුරුණිය කොච්චර සයිස්ද කියලා දිව්‍ය ලෝකේ. ගමරාල අද්දක අතාරින කුරුණිය සයිස් එක පෙන්නන්න ගම පිටින්ම ඇදගෙන යන හිටපු එළවලු කොටුවෙම තමයි. ඕක තමයි අපේ කට්ටියට සාමූහික බාහන වලට කියලා කෙල වෙලා තියෙන්නේ. උඹ දන්නවනම් ගෑණීට කියන්න එපා බං. කමල් ඇහෙනවද? ඇහෙනවා සාමිනාසල්. ඉන්නවනේද අඹුසිංගිත ළඟ? මේ හිතලම පොඩ්ඩක් ඈඩ් කරා සාමිනාසල්. උඹට වයින් කරන්න හම්බෙන්නේ නැහැ. ඈඩ් කරන්න අපිට නම් පුළුවන්. ඉතින් ඒක නිසා මේ ලෝකෙන් ගැලවෙන එක තමයි අපිට තියෙන්නේ. හැබැයි ඒකට බයයි අපි. අපේ ළඟ ඉන්න කට්ටියත් කියනවා අනේ අයියෝ යනකොට මටත් කියලා යන්න කියලා. මොකටවත් නෙවෙයි ඒ. අර අඹුව කරපු වැඩේ තමයි ගමනාලගේ වයිෆ් කරපු වැඩේ තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක හම්බුනාට පස්සේ දෙවෙනි එකනා ලියපෙන්නා වගේ ඒක ආයෙ යන්න අරින්න ආයෙ එන්න අරින්න. ඒ කියන්නේ ආයෙ කැළඹෙන්න අරින්න ආයෙ පිරවෙන්න අරින්න ආයෙ උතෙන් යන්න. ආයෙ යන්න අරින්න ආයෙ එන්න අරින්න කියනකොට තේරෙයි. ඕක උපදිනකොටම අපි ළඟ තිබිලා තියෙනවා. අපි උකට බය නිසා තමයි කසාද බඳින්නේ. බය නිසා තමයි ගෙවල් හදන්නේ. බයිතිලාන්ත සමිති සමාගම් හදාගන්නේ. බය නිසා තමයි අරය මෙයක් පිටිපස්සේ යන්නේ. දන්නේ නැහැ මේක පුද්ගලිකව රාහතිගතව නැත්නම් පරිසල්ලාණේ උපදිය යුත්තක් කියලා. දැන් මේක නා එහෙම නැතු උපේලා තියෙනවා. දැන් තියෙන අරසා කරන එකයි. ඒ ලෝකයෙන් වෙන් වෙන වෙලාවක් එනවා. ඒක මේ මැරිලා නෙවෙයි.
කාමභෝගියත්තන් කියන්නේ අපරාධේ කාලේ නාස්ති කෙරුවයි කියලා. බුද්ධාදී උත්තමයන් වහන්සේලා කියන්නේ මේ ජීවිතේ ඉඳදිම නිවන් පාර දන්නවා. නැත්තම් පාරට මට අබහුවේ නැහැ කියලා තේරුම් ගන්නවා. ඒක නෙවෙයි නිවන කියන්නේ අපේ බුද්ධඝංකාරීන්ද. අපේ බුද්ධඝංකාරීගේ නිවන කියන්නේ වෙන මොකද්ද එකක්. ඉතින් කෑකොස්සන් ගහනවා. පළවෙනි චක්‍රේ කරකැවෙනකොටම කෑ ගහන්න පටන් ගන්නවා. ගෝසාවේ විතරමයි තියෙන්නේ. දෙවෙනි තුන්වෙනි චක්‍ර වලට ය아가න්න හම්බෙන්නෙත් නැහැ. ඉතින් මේක පිළිබඳ වැරද්ද තියෙන්නේ ඔය භාවනා කරන අයගේ නෙමෙයි උපදේශ දෙන අයගේ. ඒගොල්ලෝ මේක උනන්දු කරනවා. උනන්දු කරපුවා අර මනුස්සයා පාටි දමදමයි ඉන්නවා මිසක්කා අර වෙච්ච දේ නැවත කරන්න නැතර වෙච්ච තැනලා ආයෙ පටන් ගන්න පටන් ගන්න ආයෙ නැති වෙන තැනට යන්න උපදෙස් දෙන්න වෙලාවක් නැහැ. මොකද අර වෙච්ච දේවල් හුවා දක්වන ගතිය වැඩි. ඇත්තටම ඒක අපි සතිපාසලේ ගොඩක් ප්‍රයෝජන ගන්නවා. මේ ළමයිකට උනත් පොඩි දරුවන්ට කියලා දුන්නා බොහොම ඉක්මනට ප්‍රතිඵල පේනවා. ඒතර සති අනුග්‍රහකයට පුළුවන්ද මේකේ සමාධියට තල්ලු කරන්නේ නැතුව මේක සතියට දාලා ඕක තමයි වෙන්නේ. ඕක දිගට කරන්ඩ කියලා අර තලතුණ උපදේශයක් දෙන්න බැරි මේ සතියෙන් ලැබෙන ආනිසංශයේ සමාධියට දාගන්න නිසා. සමාධිය තමයි ඔය තියෙන ආතල් එකයි සොමියයි තියෙන්නේ. ඉතින් සොමියට බර වුණොත් සමහර සතියේ තියෙන සාහිංසකම කැඩෙනවා. ඒක කැඩුනොත් ඉස්සලාම කැඩෙන්නේ උපදෙස් දෙන කෙනායි. ඊට පස්සේ තමයි ගෝලයයි කැඩෙන්නේ. ඉතින් ඒක ඥානාරාම ස්වාමීන් ගොඩක් විඳවලා තියෙනවා. ලියලා තියෙනවා. මේ උපදෙස් දෙන කෙනා බුරුවට මේ සරුංගලයට නූල් ගස්සන්න යන්න එපා. ඒකට හිමීන් හැරි යන්න අරින්න. කූරියාගේ හිල්ලක් තියෙනවා ඕකේ. ඒ කූරියා ගැටනකොට අර විදියට ගියොත් ගුරුනාන්සෙත් වැටෙනවා. ගෝලයා විතරක් නෙවෙයි. ඒ නිසා මේ අර දෙවෙනි එකනා ලියලා තියෙන විදියට මේ චක්‍රය නැවත නැවත යන්න අරින්න. සමාධිගත වෙනවා ආය විශ්වෙනවා. ආය සමාධිගත වෙනවා ආය විශ්වෙනවා. මේක හරියට රණී මලාරින රංකරුවා ඒ රත්තරන් බාන්නේ කරාඹුවක් කියලා ගන්නකො ගින්නේ දානවා වතුරේ දානවා. ගින්නේ දානවා වතුරේ දානවා. මේ විදියට දෙක මාරු කර තමයි ඔය මල කපන්නේ. ඒකෙන් මේ රත්තරන්ට මොකුත් වෙන්නේ නැහැ. රංකරුවා මලේ රන් හරිනාසේ තෝකන් කනේ ටික ටික යන්න ඕන. ඉතින් ඒකෙදී අර උපදෙස් දෙන කෙනා මේ කෙනාගේ උනන්දුව කඩන්න එපා. හැබැයි කියන්න ඕනේ මේක දිගට ගෙනියෑමේ වැඩේ තියෙන්නේ. එහෙම නැත්නම් කියනවනම් අනුරක්ෂණයයි වැඩේ තියෙන්නේ. ඕක තමයි ක්‍රමේ. හැබැයි පාම වෙනවා. ආයේ මොකුත් නැහැ. වතුර 1000ක් අදලා කලිය බින්දා වගේ පා වෙනවා. කම්මැලි වෙනවා. එතන තමයි වීර්යයයි සද්ධාවයි දකින්න පුළුවන් වෙන්නේ. ඒචීෙදි දිගට කරන්න ඕනේ. කාටවත් කියන්න එපා. පපුවේ වතුර ටිකක් ගා ගන්න ඉවසපම් පපුව කියලා අනේකයි තියෙන්නේ. අපි වෙලා තියෙන්නේ අර පළවෙනි චක්‍රයේදී උඩ දානවා වැඩි. ඒක ඇත්තම තමයි ඉතින්. මගුල් දවසේ රැය ඉතින් ටිකක් ජොලියක් තියෙනවනේ. ඒක ඉතින් ඔව් පහු වෙනකොට කොහො වෙනවනේ. වෙන ගෑණියක් ගන්න හිතෙනවනේ. මේ කතාව තමයි මේකේ තියෙන අර ගෑණිම තියාගනි. දිගටම ඒ රමණීයම යෙදෙන්නේ භාවනාවේ යෙදෙන්නේ ඒක දිගට කරගෙන යන්න. ඒක අමාරුයි. මොකද මේ සංවර්ධනය නිසා අපිට මාරු කරන්න පුළුවන්. ඒ මාරු කිරීමෙන් වෙන්නේ මොකද්ද? අත්ෙන් අතට පයින් කුරුල්ල තෙමිලා නැහින වගේ වැස්සේදී ගිලෙන්න පටන් ගත්තොත් එමෙනවා. මේ වෙච්ච එකමයි හරි පළවෙනි රචනෙත් ඒකයි, දෙවෙනි රචනෙත් ඒකයි, තුන්වෙනි රචනෙත් ඒකයි. අන්නිතින්දී ඇති වෙන කම්මැලිකමේ තමයි අපේ පෞරුෂත්වෙ මැනෙන්නේ. ඒකේ තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ලෑස්ති කෙනෙක්ද කියලා දාන්නේ. හැබැයි අපි ඒක ලෑස්තිලා නෙවෙයි යන්නේ වැඩේට. යන්නේ නම් යනකොටම දිවි ලෝකේ අරගෙන යයි කියලා හරියට රිලව් අම්මා පැටව බඩ බැඳගෙන පණීනේ. එහෙම නැත්නම් හාක්කේ තියාගෙන යන්නේ පස්සේ කණ්ඩ ඒ වගේ කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. තමම මේ රවුමෙම නැවත කරන්ඩ තුන් දෙනාටම හිත පහළ වේවා කියලා අපි යනවා ඊගාවෙකට. අසක අවසරයි ඊළඟ වාර්තා තුන ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන විශ්මි ලැස්ති සංස පිළිබඳ. Sitting meditation. Today I did my sitting on the floor. I took a pillow and sat on it. I closed my eyes and looked at my body 2 to 3 times. I felt my eyes were closed, my hand was on top of the other hand, and my legs were bent, my back was straight. Then I slowly took my concentration to my breath. Then I started to feel the in and out breath. While breathing in, the air was cool, and while breathing out, the air felt warm and slightly touches on my upper lips.
Sometimes I felt that there was a long breath and short breath. I could mindfully look at each breath for about 30 times. Then I felt the housefly land on my face, and I realized it was moving around my face. After 5 to 6 minutes, it flew away. I took my concentration back to the breathing. I could do my meditation mindfully. I heard sounds, but I didn't get disturbed. I did my meditation for 55 to 60 minutes. Walking meditation. Today I did walking on the interlock floor. I stood at the end of my path and started to walk. First I placed my right leg. I walked on the path by placing left leg and right leg. When I am placing my right leg, I know that it is my right leg because the thumb finger is placing at the left side and my right foot is placing at my right side. When I am placing my left leg, I know that it is my left leg because the thumb finger is placing at the right side and my left foot is placing at my left side. The floor was cold and soft. While walking, I felt my body weight. When I placed my right leg, my body weight was placed at my right leg. When my left leg is placing the floor and my right leg was moving, my body weight was on my left leg. I also felt places like between the two interlock. I felt my foot does not completely touch the floor. Even though I got disturbed, like mostly sound, I came back. I could do my meditation for 55 to 60 minutes. Venerable Thera, may I dedicate many merits to Venerable Thera as soon as possible to attain Nibbana. Give me your valuable advice to improve my meditation. This is from Netmini Sanjana, 16 years old. Yeah, while reading the report, I recognized, Netmini, you can shorten your report to what is you experience new. While walking, your weight is on the right thumb, and while you are walking with the left leg, your weight is on the right, the left thumb. That kind of thing you have already reported. Therefore, it is not necessary to repeat it. Whatever you happen to see new, reduce it to that and start with this. Then the report will be very juicy, very happy. I am very happy that you are meditating, you are reporting. That must be maintained, but try to give new observations and new experiences. Then mind will be very enthusiastic to see what is happening. What is new. So your report will be reduced. I welcome your report and please continue. Okay, Bhante, the next report is from Shehini Mahenshika from Oman. Sitting meditation. When I am doing my sitting meditation, first I took a pillow and sat on it. Then I closed my eyes. I felt my eyes were closed, my hands were on top of each other. I concentrate in my breath, and after some time I could feel my breath going in and out. The breath was touching my upper lips and nostrils. I could feel long and short breaths. After some time I went to a thought of my school. After some time I could hear sounds like flies around me, but there was no disturbance. I felt my stomach blowing in and out and my shoulders going up and down. I continued my meditation for more than 30 minutes. End of report. Yeah, 30 minutes is a good number. Earlier you were not able to do that kind of a little longer. So longer the better. And the report also, there are certain amount of new things coming. So therefore continue to do and try to report just like Akka. Whatever may be new, then report will be very juicy, very sappy. Thank you. We are moving. Okay, Bhante, the next report from an adult.
Theravada Saranai, walking meditation. Heel was devoid of flesh and felt as if a pointed tool. Opposed to this sensation, toes were not under the body pressure, so they enjoyed the smoothness of the floor. Once the toes have been kept on the floor, I could feel the toes being rubbed on the floor before raising the foot. Moved out to the rough path where leaves, twigs, and sand were. Could feel crushable, crispy surfaces of dry leaves, but the soul experienced a silky touch on trampling them. But twigs were prickly, and sand particles was even more prickly. Added to all this, one ended of the outside path was lit with moonlight. No desire to look up to the sky for the moon. The path was lit and pleasant, calming feeling still reverberates in the mind. Sitting meditation. Sat in the Paryanka for having a peaceful spell. Could feel the breath. Settled into the awareness of the breath and set the posture, and the relatively calm mind was on Vitaka, solving issues and analyzing issues and contemplating the balance to be struck on the day-to-day issues. A severe pain and tightness felt on the left side of the chest. Concentrated on the right side, which has no pain or tightness. The pain on the left side subsided. From the time to time, the mind was on the left side, looking into the details of the tightness on the chest. While the pain was on, felt the painful side is not mine, and I'm looking as if it is not a part of me. Much merit to you, Swamin Mansa. End of report. So I find Vishmi also find difficult to read it. And anyway, we are welcoming new reports, and therefore description between sitting and walking is clear, I mean descriptive and distinct. Continue to like that, and within the sitting also try to see descriptive difference between the in-breath and out-breath. Within the walking, see the description, demarcation between left leg and right leg. Let the analytical mind to go into. For that you have to stay with the object a little longer, and you may add whatever may be this distinctive or discriminative or delimited knowledge, and that is the way young mind will be revolutionary, and going forward it will really giving benefits to your studies also. So try to add all the differences in the sense left leg, right leg, and in breath and out breath. We are moving. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තා එපමණයි මේ පැත්තෙන්. අපිට තියෙන ඇතරම කාලයක් අපේ විවෘත සාකච්ඡාව සඳහා. ඉතින් කාට හරි මොනවා හරි වෙන මේ සම්බන්ධයෙන් කියන්න කරන්න තමන්ට අදාළ දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ දේශනාව අවසාන යෙදි වගේ කියනට යෙදුනා ඒ අති ගෞරවනීය ගුරු දේවයන්න් වහන්සේ වන ඥානාරාම ස්වාමීන් වහන්සේත් ඒ වගේම ඒ අති උත්තම පඬිත සයඩෝ මහා ස්වාමීන් වහන්සේත් හැර ඒ කියන්නේ උන්වහන්සේලා ඊ타ත්ම ආදර්ශනීය අති පූජනීය සම්භාවනීය ජීවිතයක් ගත කරන ගමන් අර අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා ඒ වගේම ස්වාමීන් වහන්සේ නිතරම කියන walk the talk කියන එක තථාගතයන් වහන්සේ විසින් කියන ලද යථාවාදී තථාකාරී කියන ඒ ගුණය උන්වහන්සේලා නිතරම තමා තුලින් උන්වහන්සේලා තුලින් ඒ කියන්නේ අනායාසයෙන්ම දිස්වන්නට වුණා කියලා. ඉතින් ඒක අහනකොට සායනහංශ මේවා නිකන් වහගෙන
අපි නිකන් ලැජ්ජ වෙලා හිටියට හරියන්නේ නැහැ. අපිත් ස්වාමීන් වහන්සේ දේශ දේශාන්තරවලත් එක්කත් වැඩ කරා. මේව සෑහෙන කලක් හෙව්වා. එහෙම ඒව දැක්කේ නෑ. අපි එහෙම මෙන්න මෙයා මෙහෙම වගේ කියලා අපි හිත හදාගෙන බොහොම පස්සෙන් යනකොට තේරුණා මේ කියන්නේ එකක් කරන්න එකක් කියලා. සායනස් මං නම් වශයෙන් කියන්න පුළුවන්. මට ඉච්චර උනන්දුවක් නෑ මේ දවස්වල නම් එහෙම ලොකුවට පාවිච්චි කරන්නට. ඉතින් අපි විශාල වනාන්තරයක අතරමං වෙලා ජීවිතයත් මරණයත් අතර මහා සටනක් කරන්නට යෙදුණා. ඉතින් ඒක ගැන විශාල සතුටක් තියෙනවා. ඒ වගේම අපිත් ස්වාමීන් වහන්සේ මේ ස්ථානෙනකොට ස්වාමීන් වහන්සේටත් මම ඉතාමත්ම නිඳා කර තමයි ආවේ. මෙයා කය ගහන එක්කෙනෙක්. මොකටද මෙයා මේ කය ගහින? ඇයි භාවනා කරන්න බැරි කියලා. ඇත්තට මම 3-4 දිනකට කිව්වා ඒකත්. ඊට පස්සේ මෙහෙට එන කලින් හැබැයි ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවල් අහගෙන ඉන්නකොට තේරුණා ස්වාමීන් වහන්සේ මේ දැනගෙන කතා කරන දෙයක් තමයි තියෙන්නේ. මේක කළා බලන්න ඕන කියලා. නිවන කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ ජීවිතේ තිබ්බ අසහනකාරී ස්වභාවයන් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා මේක අර 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කොහොමද ජීවත් වෙලා තියෙන්නේ, ඊට පස්සේ අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා කොහොමද ජීවත් වෙලා තියෙන්නේ, ඒ වගේම අද අනුශාසනා කරන ඒ උත්තමයන් වහන්සේලා කොහොමද ජීවත් වෙන්නේ, ඒ වගේම අපි කොහොමද ජීවත් විය යුත්තේ කියලා ලොකු ලයිට් එකක්, ලොකු සරණක්, අසරණ හිටපු අපිට ලොකු සරණක් දැනෙන්න පටන් ගත්තා. ඒ වගේම මේ සතිමත් වීම තුළින් මට පෞද්ගලිකව තිබ්බ දුක්ඛ දෝමනස්ස කියන මේ මොනවාද විශාල පසුතැවීම් තෝගයක මං ජීවත් වුණේ. මට ඒ පසුතැවීම් නැහැ. ඒ වගේම මම නිරන්තරයෙන් ලොකු සතුටකින් ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා ඉතින් මන් දන්නේ මේව ප්‍රසිද්ධිය කිව්වම හොඳද නරකද මගේ ගැන නෙමෙයි මං කියන්නට යෙදුනේ. ඉතින් ඒ චූටි දෙයක් කියලා කියන්නේ සතිය තුලින් එහෙම චූටි දෙයක් අපිටත් දැකලා තියෙනවා. ඉතින් හරිම ජීවමාන ශාසනයක ජීවත් වෙනවා කියලා ලොකු අර මොනවාද කියන්නේ සායනහංශ මේ අර නිකන් එන ප්‍රීතියක් මට දන්නේ වචනින් කියන්න. එහෙම අර නිරුත්සාහයෙන් ඇතිවෙන ප්‍රීතියක් සැහැල්ලුවක් ඇති වෙනවා. ඉතින් අර ලොකු සාදුකාරයක් වගේ දෙයක් නැගෙනවා හදවතින්ම. ඒ වගේම මේක මම අපි එකතු වෙලා පොඩි ළමයින්ට අවුරුදු 7 ඉඳලා ඒ කවදාවත් මම හිතුවේ නෑ මට එහෙම හිතන්න පුළුවන් කමක් තිබෙත් නෑ. මගේ ඒක විශේෂ ශාස්ත්‍රයක් නෙමෙයි පොඩි ළමයින්ට උගන්වනවා කියන එක. ඇත්තටම අවුරුදු 11ක ළමයෙකුයි තාත්තයි දෙන්නම ඒ සතිය පුරුදු කරනවා විදේශයක. එතකොට ඒ තාත්තට වැඩිය අවුරුදු 11 ළමයට හොඳටම තේරෙනවා මේක වෙනස් වෙන දෙයක් කියන එකත් මගේ පාලනයට මට පාලනය කරන්න බෑ කියන දෙයත් එයා ලියනවා. ඒක මම කවදාවත් කියලා නෙමෙයි. එයා එහෙම අහලා කියනවා කියලා හිතන්න බෑ එයා කියන විදිහට. ඉතින් ඒක තාත්තට තේරෙන්නේ නැති හන්ද තාත්තා නිතරම අර එකම දේ ලියනවා. හුස්ම දකින්නවා ආශ්වාසය ප්‍රශ්වාසය වෙනවා කියලා. ඉතින් මං කිව්වා ඔයාගේ report එක තාත්තට පෙන්නලා මේ තාත්තටත් මේක එක්ස්ප්ලেইন කරලා දෙන්න කියලා. ඉතින් මට හිතෙනවා එහෙම කරාම හොඳට තේරෙනවා කියලා. ඒ වගේම මම දැන් ගාල්ලේ ඉන්නකොට අවුරුදු 18ක ළමයෙක්ගේ සතිමත් වෙලා එයාගේ ආච්චි එන්නේ නැහැ. ආච්චි තමයි ගිලම්පසෙම හදලා දෙන්නේ. ආච්චි කවදාවත් එන්නේ නැහැ. ඊට පස්සේ මම ආච්චිට ගිහලා කතා කරා. මං කිව්වා අම්මා එන්නේ නැති හන්ද දැන් මං ආවා. අම්මා මොකද කියන්නේ? ඊට පස්සේ එනවා. ආම්ඳුරනේ මං එන්නම් කියලා කිව්වා. ඊට පස්සේ මේ ළමයා තමයි ආච්චිට උගන්වන්නේ. ළමේ තරුණයා. ඉතින් ආච්චිත් දැන් බොහොම සතුටුමත් වෙලා මට පුතා කියලා දෙනවනේ ස්වාමීන් වහන්සේ දැන් මට තේරෙනවා මම බොහොම සතුටින් ජීවත් වෙනවා. මේ හිටපු කාලෙත් ඔක්කොම හරි අවුරුදු 80ක් වෙනවා ආච්චිට. මේ දැන් ඉන්න ටිකත් හොඳයි. මට කිසි වදේකුත් නැහැ. කරන්න පුළුවන් වැඩ ටිකත් කළා. මම බොහොම හොඳින් මේ දවස්වල ජීවත් වෙනවා කියලා කියන්නට යෙදුණා. සාමාන්‍යයෙන් මම මේක නිකන් ප්‍රකාශයක් වගේ ඉදිරිපත් කරන්නට යෙදුණා ශක්ති ප්‍රමාණයෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒක හැමතැනම සිද්ධ වෙන්න ඕනේ. ඒක සිද්ධ වීම පවතිනවා. වැද්දා අපේ මහා අනිලැත්තෝ කියන අපි දරුවන් ඉදිරියට කියා සිටිමු. අපි දෙමාපියෝ වගේ අමන જાතියක් වෙන ලෝකෙම නැහැ කියලා. දරුවන්ට අපි කියමු ඔයගොල්ලෝ ඉදිරියට අපි කියන්න කැමතියි. අද ඉන්න වැඩිහිටියෝ විතර අමන જાතියක් නැහැ කියලා. අපි දරුවෝ ටික බේර ගන්න හදමු කියලා. ඉතින් මට ලියලා අස්සම් කරලා දුන්නා. මේකට තියෙන
ක්‍රමයක් තමයි ඔබ වහන්සේගේ මේ සතිපාසල අනේ ඇවිල්ලා මගේ එක කැකුලියක් හදලා දෙන්නයි කියලා. ඉතින් මම හිතනවා ඒක ලොකු නායකත්වයක් කියලා. අපි ඒක පෙන්වන්න ඕනේ. පෙන්ලා දරුවන්ට ශිල්ප දක්වන්න අපි වේදිකාව සකස් කරලා දෙන්න ඕනේ. අපි ශිල්ප බලන්න ඕනේ. ඉතින් ඒක සතුටු වෙනවා මම. ඒ මොකද ඒකට පදනම විනාශ කරලා තිබෙන්නේ අපේ ආචාර්ය પરම්පරාවල්. ඒගොල්ලෝ අපිට මේ දේ කරන්න පදනම සකස් කරලා තියෙනවා මෙච්චර විචිත්‍ර විභූෂණව කළ තිබුණ නැතුවට. නමුත් ඒ පදනම හෙලි කරන්න ඒ අත්තු විඳපු දුක් කොච්චර වෙන්න ඇද්ද කියලා මට හිතෙනවා මං අද මේ කරන වැඩ ටික මේ හදපු පාරේ යන්න තියෙන අමාරුව දකින්නකොට. ඉතින් ඒක ඇත්තටම ළමයින්ගෙන් ඒ වගේ කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ සත්‍යමත් වෙන එක විතරයි. ඒක ස්තුති කරන්නේත් නැහැ. ඔය ළමයි කියවන වාර්තාවල බලන්න තෙරුවන් සරණයි බුදුරජාණන් වහන්සේගේ පිට ඒ බයිලා මුකුත් නැහැ. වෙන දේ කියනවා. ඉතින් ඒක තියෙන නිසා මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහ හොඳයි කියලා. ඉතින් ඒක සඳහා අපිට කරන්න තියෙන්නේ අපි ගියේ පාරේ වසුරු හෙලන්න එපා. මඩ හෙලන්න නැතුව එන කෙනාට එන්න දෙන්න. ඒ කට්ටියට ওই තුන්වෙනි එක තමයි තේරෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ මේ භාවනාව කියලා කියන්නේ නිකන් ඉන්නවා කියන එක තේරුම් කරලා දෙන්න ඕනේ. අපි මේ කරන්න කියලා දෙනව මොනවද? කද්දාකවත් හරියන්නේ නැහැ. ඒ මොකද හේතුව අර නොයිච්ඡා කුසල් නොකර සිටීම සහ කරනා කුසල් ගෙවන් දැමීම කියන කාරණා දෙක අතින් ළමයි හරි ඉස්සරහින් ඉන්නේ. ඒ ළමයි අකුසල් කරන අදහසක් නැහැනේ. එසට ගෙවෙනදී ආපුවම පිළිකාවක් ආවත් ළමයිකට තේරුම් ගන්න පුළුවන්. භයානක ලෙඩක් ආවත් ළමයි තේරුම් ගන්නවා. මේ දෙමාපියෝ තමයි ඔළුවට පිස්සු වට්ටන්නේ. ඒ සයිලමෙන්ට භාවනා ලේසි. වැඩිහිට වෙන්න කරන කුසල් වැඩි, දැන් කරමින් ඉන්න අකුසල් වැඩි. ඒකට යට හරි අමාරුයි මේ Tamanට අනුකම්පා කරන්න. ඉතින් යාට ඒ නිසා තුන්වෙනි මට්ටමට ය아가න්න බෑ. ඉතින් ඒ නිසා අපිට තියෙනවා මේ වගේ ප්‍රධාන වීරියක් ප්‍රධාන කෘත්‍යයක්. ඉතින් ඒක කරන්න මේ වාගේ කලබල වෙච්ච මේ වාගේ කොරෝනා ආපු මේ වගේ රට ජාතිය මානවය වැටිච්ච වෙලාවක කරන්න පුළුවන් වෙයි කියලා මාත් හිතුවේ නෑ. තව ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඔක්කොටම මේ සියලු පද්ධති කඩාන යනකොට සතිය නැගී හිටිනවා ඉන්ද්‍රකීලයක්සේ. චතුබ්බි වාතේයි අසම්පකම්පියෝ දතුපමං හොති සත්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති. අපි මේ ආර්ථිකය ගැනයි දෙමව්පියෝ ගැනයි ඔය අධ්‍යාපන ක්‍රමය බල හිටියොත් අහු වෙනවා. සුලකට අහු වෙනවා. මහා මේගයට අහු වෙනවා. චතුරාර්ය සත්‍ය දිහා බලා ඉනවා ඉන්ද්‍රකීලයක් වාගේ. ඉතින් මං හිතුවේ නෑ චතුරාර්ය සත්‍ය සතියෙන් නියෝජනය කරන්න පුළුවන් වෙයි කියලා. මං හිතුවේ නෑ සතිය මේ තරම්ම ඉන්ද්‍රකීලයක් වෙයි කියලා. ඒක හුඟක්ම මට මේ සාක්ෂි ඔප්පුනේ. ඒක මාත් කරව පරිශ්‍රණය තමයි ළමයින්ගේ වැඩවලු. ළමයින්ට අකුසල් කරනවා කියන දෙයක් නෑ ළමයින්ගේ හිතේ. ඒ වගේම වෙච්ච දේවල් පරිසම් දෙනකොට අපි වගේ කේන්දර බලන්න යන්නෙත් නෑ. සුරෙල්ලන්නෙත් නෑ. පංචායත දාන්නෙත් නෑ උන්. දෙමාපියෝ තමයි වැඩේ කක්ක කරන්නේ. ඉලකිනවා මගේ පුතාට එහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් අරමිනියත් බලන මේ වෙලා මමයි විඳවන්නේ. ඒ අම්මලා තාත්තලා කේන්දර බලන්න යනවා. අම්මලා තාත්තලා පිටිනුල් ගැට ගන්න යනවා. ඉතින් ඒකට අර දරුවා නිකාම්ම බැගෑ කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මොකුත් නැතුව හිටපම් පුතා නිකන් ඉඳලා හොඳට පට්ටර වාඩි වෙලා මොනවද දැනෙන්නේ කියන්නකෝ. අනේ টොප් එකට කියන නිවන් දැකලා තියෙන්නේ. අපිට ඒක අදාහ ගන්න බෑ. ඉතින් අපි එක කවියක මාර්ගෙන් ඉල්ල ගන්නවා, චිත්‍රයක මාර්ගෙන් ඉල්ල ගන්නවා, රංගපෑමක් මාර්ගෙන් ඉල්ල ගන්නවා. ඒකට ඒක බොක්කෙම එනවනේ. ඒ දරුවගේ ස්වභාවය ඒක. ඉතින් ඒක තමයි අපි මේ සතිපාසලෙන් කරන්නේ. සතිපාසලට පදනම් උනේ නිස්සන්නවනේ වැඩිහිටි භාවනාව. මේ වැඩිහිටි භාවනාවට පදනම් උනේ නිස්සන්නවනේ ප්‍රතිපත්තිය. නිස්සන්න ප්‍රතිපත්තියට පස්සේ බිම හිටියේ ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ. හැදුවේ ධම්මනිසන්තියාමතුරු. ඒ ශාන්ති ඥානාරාම ස්වාමීන් ගත්ත හරියට තැනට ඒක ලොකු අමුතුම වීර ක්‍රියාවක්. ඥානාරාම ස්වාමීන් ආසනේ දෙනකන් පොරකන්නේ. දුන්නාට පස්සේ බහින්නෙත් නැහැ. ඒ තමයි සතියේ ලක්ෂණය. ඒක ලියලා තියෙනවා. මෙන්න දරුවනේ උඹලට කරන්න ඕන මේ ටික කරපළයි කියලා. ඉතින් ඒ හදන පදනම තියෙන ශක්තිය අපිට ලොකු ධෛර්යයක් වුණා. තාමත් අපි අපිට ලැබිච්ච පදනමේ බාරතාරකම තේරුම් අරගෙන නැහැ. අපි හිතන මේ ඔක්කොම දක්ෂකම් මගේ දක්ෂකම් කියලා අපි හිතනවා. මගේ භාවනාව මගේ පදනමත් එක්ක බලනකොට සූර්යයත් එක්ක කණමැදිරිය තරම්වත් වටිනාකමක් නැහැ. ඉතින් ඒ නිසා අපි අර ගෞරවය කරගෙන සම්ප්‍රදාය ගරු කරගෙන යන්න ගත්තොත් භාවනා කරන එකේ දක්ෂකම් මුදිතාවක් නම් තමයි. නැත්නම් හරි වැඩක් කළොත් හරියනවා. ඒකයි ආයි වනවන්න දඟලන දෙයක් ඇත්තේ නෑ. ඒ නිසා අපි ඉදිරිය බලන කටයුතු කරමු. ඒ කාට ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන කාටට කියන්න කරන්න යමක් තියනවද? අද අපේ සහභාගීත්වය ටිකක් අඩුයි.
තව කාට හරි තියෙනවා නම් මං ඉල්ලා හිටනවා සාකච්ඡා ඉවර කරන්න යන්නේ. ඇවරයි දෑවරයි තුන් ඇවරයි කියන්නේ ඉස්සලා කාට හරි කියන්න තියෙනවා නම් අත උස්සන්න නැත්නම් Zoom එකේ කතා කරන්න තියෙනවා කතා කරන්න. අවසරයි සංස මේ පැත්තෙන් එක අතක් ඉස්ස වෙලා තියෙනවා චින්තා හෙට්ටිආරච්චි වාර්තාව ඉදිරිපත් කරපු කෙනෙක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම තමයි ස්වාමීන් වහන්සේ නින්ද යන වැඩේ තියෙන්නේ මගේ මේ ඔබ වහන්සේ කිව්වා එක චක්‍ර දිගටම කීපයක් කරකෙන්න දෙන්න කියලා. මට කියන්නේ පැයක් උතර ගියයින් පස්සේ ස්වාමීන් වහන්සේ ඉරියව්ව වෙනස් කරන්න වෙනවා. ඒ වුණාට මේ ආයි අර හිතපු තැනට වගේ යවෙනවා. මට තේරෙන්නේ නැහැ දැන් නිකන් අර වෙරිකෝස් වෙන්ස් වැඩි වෙලාවකින් කකුල් ටිකක් අමාරුයි. ඉතින් මට අර පැය එකමාර දෙකෙන් පස්සේ වගේ ඉන්න අමාරුයි. ඒ චක්‍ර කැරකෙනකොට ස්වාමීන් වහන්සේ නිකන් එකක් පැය භාගයක් ඊළඟ එක තව පැය භාගයක් ඒ වගේ යන්නේ. ඉතින් අර වෙලාව වැඩි කරන්නේ කොහොමද කියන එක තාම මට හිතා ගන්න බෑ කොහොමද මම කරගන්නේ කියලා. ඔව් කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එකට පැය භාගයක් ගියාට දෙවෙනි එක පැය කාලෙන් සිද්ධ වෙනවා. තුන්වෙනි එක විනාඩි 7ෙන් සිද්ධ වෙනවා. හතරවෙනි එක විනාඩි 3ෙන් සිද්ධ වෙනවා. එන්නේ චක්‍ර ළඟ කැරකෙන්නේ. ඒ නිසා ඒක දැකලා නැතුවයි ඔය බයලා තියෙන දෙක ඉරියව් වෙනස් කරාට චක්‍ර කැටවිල්ල නතර වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒ ඔච්චර අහලත් විනිතට මම මේ අනුකම්පා කළ කේදෙනේ ඒ ගෑණියක් හරි හැදෙයි කියලා හිතාගෙන. ඔය ඉරියව් මාරු කරන එකට මම කවදාවත් චෝදනා කරලත් නැහැ. ඔය වෙරිකෝස් තනම්මනම් කියලා කියන උඹලයි කුණුහරුප. ওই කුණුහරුප පැත්තකට දාලා මේ ඇඟේ වේදනාවක් එන එච්චරනේ ඉතින්. වේදනාවක් ආව ඉරියව් මාරු කරා. ඉතින් මේ එච්චරනේ ඉතින්. ඒකට සතිය තියෙනවද නැද්ද කියලා බලන්න. ඒ චක්‍රේ දිගටම යනවා. මේ භාවනා කරන්නෙම නැහැ. සතියෙන් තමයි ඉන්නේ. ඒකට තේනවා අපි බැලුවත් නැතත් ඔය චක්‍ර කරකැවෙනවා. අපි කොතනින් හරි අල්ලගෙන මේක පටිච්චසමුපාදයට දාගෙන මම ඉරියව් මාරු කරත් මම අරමුණ මාරු කරත් සතිය දිගට යනවා. ඉතින් ඒක අපි පිළිගන්න කැමති නෑ. ඒ මොකද අපි හිතනවා ඉරියව් මාරු කරන සතිය කැඩෙනවා. නැත්නම් භාවනා කියලා කියන්නේ සතිය කියන්නේ අරමුණ මාරු කරන සතිය කියන්නේ ඊට පස්සේ වට නම් දාන මේක වෙරිකෝස් මේක මයිග්‍රේන් ඔය කුණු හරප වචන නැතුව වේදනාව කියන එක රිදෙනවයි කියන එක ඒ සම්මත වචන දාපුවම උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන නම දැම්මත් රිදෙන එක තමයි තියෙන්නේ. ඔක්කොම රිදීම් වේදනා මැද්දේ චක්‍ර කරකැවෙනවා. ඒ චක්‍ර කරකැවෙන දිහා බලන හිටියොත් මේ වේදනා අවලංගු වෙලා අපිට තේරෙනවා ඒ වශයෙන් ඉරියව් මාරු වීම අස්සෙන් අරමුණ මාරු වීම අස්සෙන් අර සිද්ධ වෙන ටාවෝ එක මේ ස්වභාව චරණය ස්වභාවික කිරියන සිදුවෙන මේ සංසාරේ මේ කරකැවිල්ල බලන්නේ. ඉතින් ඒ කරකැවෙන දෙයට බලලා වර්තමානයේ පේන දේ අතාරින එක තමයි ඕටිසම් කියන්නේ. එයාට හැමදේම කරකැවෙනවා පේනවා. එහෙම නැත්නම් සිද්ධියක් පේන්නේ නැහැ. ඒ නිසා කවුරු කතා කරොත් එයාට ඇහෙන්නේ නැහැ. ওই කරකැවෙන දෙයක් අතකක ඔහේ ඉන්නවා. භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඕටිසම් early signs එනවයි කියන එක තමයි මනෝර කියන්නේ. ඉතින් ඒක අපි හිතනවා ලෙඩක් කියලා. අපිට තියෙනවා මේ එකක් අල්ලලා මෙතන බලන්න දෙයක් කැරකෙන චක්‍රයක මේ අර කොන විවිධක විස්තර කරගෙන ඉන්න බෑනේ කැරකෙන දෙයක්. ඒකට ඉරියව්වත් කරකැවෙනවා අරමුණත් කරකැවෙනවා හැබැයි බලන් ඉන්න ඇහැ. අපි කියමු සතිය කියලා. ඒකට පේනවා මේ කරකැවි. ඉතින් අපි බලනවා ඒක නතර කරලා මේක වෙරිකෝස් මේක මයිග්‍රේන් මේක බඩේ කැක්කුම් ඉසි කැක්කුම් කියලා නන්දාන. නෑ ඔය මුළු එකේම තියෙන සනාතනික දුකක්. ඔය නංවනන් දාලා තමයි වෛද්‍ය විද්‍යාව මම හිතන්නේ මේ චින්තා සයිකියාට්‍රිද කරන්නේ නෑ සෝනහංශ උඹ නරක වෙලා තියෙන්නේ මොනව කරලා ඇත්තටම සෝනහංශ මම අර කස්ටම් කේක්ස් කරනවා ඒක ෂොප් එකක් තිබ්බ කාලේ ඉතින් පැය 16ක් 17ක් විතර වෙන ප්‍රොෆෙෂන් එකක් නෑ වෙන ප්‍රොෆෙෂන් එකක් නෑ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ නෑ නෑ සෝනහංශ එහෙමනම් බනින්න වටින්නේ නෑ ඇත්තටම සෝරි එහෙනම් බැන්නට ওই වෛද්‍ය විද්‍යාවෙන් කරන්නේ ওই ලෙඩ වලට නම් දානවා දෙක දුක්ඛ සත්‍ය කියලා කියන්නේ නැතුව ඉතින් පොලිමේ ඉන්නවා ගිහිල්ලා අර දොස්තර පිටිපස්සේ මේ දොස්තර පිටිපස්සේ ඒ දොස්තර බලනකොට ඌට ඒ ලෙඩේ තියෙනවා අපිට වැඩි ඕනේ දොස්තර කෙනකින් ගහන්න බෑන කණේ අමාරු කරන එකට ඌට කන ඇහෙන්නෙම නැහැ ඔය ඇස් බලන එකාගේ ඇහැ පොට්ට වෙලා තියෙන්නේ ඌ උපකරණ වලින් බලන්නේ සයිකියාට්‍රික් කරන එක හැමදාම සයිකඩෙලික් ගාලා බුදියන්නේ අයියෝ පව් කියලා හිතනවා අපි ගහපුවම මොකෝ දැන් මේ මෙච්චර බයිලා කියන මමත් පව්ගේ ටිකේ ඩයබටිස් බේත් බිව්වා විලි ලැජ්ජ නැහැ ඒ ලැජ්ජ නිසාම බෙහෙත් බොන්නේ නැහැ මේ ළඟදී අත බල්ලම නාඩි බල්ලා වෙන්න වෙදෙක් දැකපුවා මං කිව්වා ඇඟේ බෙහෙත් නැහැ ස්වාමීන් වහන්සේ කිව්වා
හැබැයි වහන්සේගේ ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැඩි වගේ තියෙනවා. කකුලේ අමාරු දැනෙන්නේ මම කව දැනෙනවා ටිකක්. ඉසිකක්මත් තියෙනවා කක්ක ගියේ නැත්තම් මේකට පොඩ්ඩක් වැඩි වෙයි සෝනස කමන්නේ බේටියක් බොමු කිව්වා. මේ මට හරි සන්තෝෂයි බෙහෙත් නැහැ කියලා කිව්වා ඇඟේ. අද එකෙක් නැහැනේ මානව වර්ගයාගේ. එකෙක් නැහැ අද මානව වර්ගයාගේ අවුරුදු දවස් 3න් දෙන්නේ මේ මොනවාද ට්‍රිපල් ඉන්ජෙක්ෂන් එක. අපි ගන්න පොඩි කාලේ අපිටත් ගහලා තියෙනවා. ඉතින් අර මර්කරි ටිකයි ඒක දෙන්න ඕනේ සයනයිඩ් ටිකයි පටන් ගන්නකොටම දෙනවා. 45 යනකොට ඔටිසම් 45 යනකොට මයිග්‍රේන් මොනවාද මේ ඉන්සොම්නියා. බෙහෙත් නැති ශරීරයක් කියලා කියන්නේ බේරිලා. ඒ නිසා චක්‍ර කරකවන හැටි බලන්න ඉරියව්ව හෝ ওই වෙරිකෝස් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරුණාද? එහෙමයි ස්වාමීනි. ඔබ මොනවාරි ප්‍රශ්න හොය හදා ඉන්නවා කේක් හදනවා වගේ. මම බොන්තර තව ප්‍රශ්නයක් ලියලා බැනුම් අහන්න. මට බෑ. මම ඔබ බලන්නේ නැහැ. දැන් මම දන්නවා කේක් හදනවා වගේ එකක් තියෙන කියලා. අන්න මයික් එක කිල්ලනවා මෙහෙට. ඉතින් ප්‍රශ්න හතර වෙනකොට ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපන්. එතකොට මිනිසුන්ගේ ප්‍රශ්න පුංචි වෙලා ලොකු වෙලා අපේ ප්‍රශ්න පුංචි වෙනවා. එහෙමයි ස්වාමීනි. ඔව් මෙහෙන් එන ප්‍රශ්නයක්. අවසරයි ස්වාමීනි. ඒකෙන්ද ස්වාමීනි සක්මන් භාවනාවේ ඉඳද්දි අර නිකන් මේ කියන්නේ සංඥාවට හිතේ තියාගෙන ඒක සංඥාව තියෙනවා කියලා තේරෙනවා ස්වාමීනි. ඒතකොට යද්දි එකපාරට දැන් ඒතකොට ස්වාමීනි දැන් දැක්කට පස්සේ දැන් ඉස්සරහට හම්බෙන මිනිස්සු දැක්කම ඉස්සර හිතනවා මේ නාය මේකට ඒ කියන්නේ රූපේ ස්වභාවය පේනවනේ. දැන් ස්වාමීනි දැන් ගතියක් තියෙනවා නිකන් ඒක පහුවෙන්න ඕනේ ඒක තේරෙන්න. දැන් උනත් දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ ඉන්න ස්වාමීන් වහන්සේලා දිහා බලපුවම නිකන් ඔක්කොම බොඳ වෙලා යනවා. ඊට පස්සේ මම හිතලා බලන්න ඕනේ මේ නහය මේ කට. ඒ කියන්නේ ඒක නිකන් අර හිතලා දැන් අපහසුයක් වගේ නේ එහෙම ගතියක් තේරෙනවා. තව ස්වාමීන් වහන්සේ තේරෙනවා. ඒ කියන්නේ බලාගෙන ඉන්නදී කට්ටිය යද්දි ස්වාමීන් වහන්සේ මේ ඇඟේ තව තියෙනවා නිකන් මේ ඒ කියන්නේ අපේ රූපේ හරියටම නැහැ. ඒකේ තියෙන තව නිකන් අපේ රූපෙට එළියෙන් හැබැයි කුඩු ගතියක් වගේ තියෙනවා. ඒක ගිහිලා තමයි ඒක ගිහිලා නිකන් හයියෙන් යද්දි එක පාට පේන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. තව දැන් මම සක්මන් කරද්දි දැන් පේන රූපේ ගැස්සෙනවා. ඒ කියන්නේ අපිට කලින් මට ඔක කලින් පෙවුන්නේ නැහනේ. දැන් ගැස්සිලා තමයි මේ රූපේ හැදෙන ගතියක් එහෙම එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට හිතුණා මේ ඊයේ මම ඇස් දෙක පිහ දාලාත් බැලුවා. මේ 40 සැන්දිරි වස් සෙට් වෙන්න දෙනවද? එහෙමවත් නැහැ වයින් වයසක් තියෙන ඉඳ කියලා. තමයි 40 සැන්දිරි ඉන්නේ. එහෙමද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ටිකක් කියලා බලන් හිටියාම ස්වාමීන් වහන්සේ බොඳ වෙලා යනවා. ඒතකොට නිකන් අපි ගෑන්ට එමෙ එන්න කියන්නේ. ඒ ගෑන්ට හරියට කංගා. එහෙම ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉස්සර ඒක තිබුණේ දැන් එහෙම තියෙනවා නිකන්. මොකද්ද කියලා. ඉතින් කියනවා මේ මම සුද දැක්කා ගෑණියෙක්ද මිනිහෙක්ද කියලා දැක්කේ නැහැ කියනවා. මම සුද දකින්නවා මම දන්නේ නැහැ ගෑණියෙක්ද මිනිහෙක්ද කියලා. මෙහි ඉඳලා ආම්රු කෙනෙක් වඩිනවා. එළිය වැදීගෙන එන වෙලාවේ ගෑනු කෙනෙක් යනවා ගෙදර මිනිහත් එක්ක රණ්ඩු වෙලා මිනිහට කලින් නැගිටලා ගෙදර යනවා. දැන් අම්මයි ගෙදර. යනකොට ආම්තුරෝ දැකලා සිරික්කියක් දාගෙන යනවා. හිනාවක් දාගෙන යනවා. ඉතින් ආම්තුරෝ බලන්නේ ආම්තුරෝට පේන්නේ දත්තට ටික විතරයි. ආම්තුරෝ ඒක කල්පනා කරනවා මේ දත්තට කියලා ටික වෙලා කරනකොට යද්දිම අඩි 4යි යන්නේ 5යි රහත් වෙනවා. හොඳට අට්ටික සංඥා කරුවේ. ඉතින් මිනිහා එනවා දෝගන පිටිපස්සෙන් මේ එලි වෙන්න ඉස්සෙල්ලා ආම්තුරු නඩකල හවසරේ සාංශ මේ පාරේ ගෑණියෙක් කියන දැක්කද කියලා. ගෑණියෙක්ද පිරිමින්ද කියන්නේ දන්නේ නැහැ. දත්තට ටිකක් නම් දැක්කයි කියනවා. ඒකට එහෙම වෙලා නැහැ නේද? එහෙම වෙලා තියෙනවද? ඒක මං කියන දේ ඇහෙනවද ඔබට? මං කියන දේ ඇහෙනවද? දැන් කියලා ඉවරයි. දැන් කියලා ඉවරයි. උඹට තියෙන්නේ මේ මට කියන්න තියෙන ඕනකම. කරබන ආගෙන හිටපන්. ඒක තමයි දැන් කියලා දෙන උඩ බහන්නේ. මම ගෑණියෙක්ද පිරිමේද දන්නේ දැක්කේ නැහැ. දත්තට ටිකක් නම් දැක්කා. මේ සක්මන් කරනකොට එක එක හොල්මන් යනවා පේනවා. මම නොබලන්න උත්සාහ කරනවා. මොකද කතා කරන්න ගත්තොත් ඉවරයක් නැහැ. ඉතින් ඒකට ආපු එකනා දන්නවා මේ ස්වාමීන් භාවනා කරනකොට ඇත්තටම දකින්නවා. නොදැක්ක ගන්න ඉන්නවා. දැක්කා නොදැක්කාසේ සාරිපුත්‍ර සාංශ කියනවා දවල් වරුවට රාත්‍රී සංඥාව ගන්නයි කියලා. රාත්‍රියට දවල් සංඥාව අරගෙන මේකෙන් බේරෙන්න මේ හැම කෙනාම ආමන්ත්‍රණය කරන්න බලන ඉන්නේ. කොහින් හරි කොක්ක ගහන්න ඉන්නේ. අපිට කරන්න තියෙන්නේ වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා. බේරුමක්ම නැහැ. කොහෙද බේරුමක් තියෙන්නේ? මාළු රාණක් ඉන්න දැන්න පොරි දැම්මොත් එහෙම උඹ හිතන පේලිය කියලා slowly mindfully silent එකයි කියලා. නෑ උන් අරකට ඉස්සලා මූ කනවා. ඒ නිසා ආමන්ත්‍රණ හොති සහාය මැජ්ජේ. දැන් දැක්කේ නැති වගේ හිටපන්. ඇහුන් නැති වගේ හිටපන්. එහෙම නැත්නම් දැනුන් නැති වගේ හිටපන්. ඉතින් බුදුහාමුදුරු ලයිසන් එක දීලා තියෙනවනේ අපිට. අඳුනගත්තොත් ඉවරයි. ඊට පස්සේ කක්කා. අඳුනන්නේ නැතුව සුද දැක්කනේ මොකක්වත් වෙන්නේ නැහැ.
හරි ඉතින් උඹ වෙන වචනයක් කියපන්කෝ. හරි ඉතින් සුද්ධ වෙනවට රතු කියපන්කෝ. රත දැක්කයි කියපන්කෝ. ඉතින් උඹේ වචනේ කියපන්. මේ අපේ ගැමියා දන්නව කතාවක්. කොයි කියන්නේ? ඔය උඹ දැක්කන කතාවක් නෙමෙයි. කොයි දේ පේන්නත් ඉස්සේ හොල්මන පේනවා. සුද්ධ පෙළ ඊට පස්සේ තමයි අපි යාට ඒ රූපෙට ආරූඪ කරන්නේ. මේ මගේ අම්මා තාත්තා කියලා අපි තමයි ආරූඪ කරන්නේ. ඉතින් එහෙම ආරූඪ වෙලා මේ මොකද්ද කියලා තියෙනවා නැන්දම මරන්න කියලා ගහනවා රෑ හීනෙන් ගිහිලා. මේ මරන්න ගන්නේ ගහනවම එළුවෙක් මැරෙන්නේ. නැන්දමට ගහන්නේ. ඉතින් ආටුවාචාන් වහන්සේ විස්තර කරනවා චේතනාවෙන් නැන්දම මරන්න මැරෙනවා. හැබැයි මැරෙන්නේ එළුවෙක්. ඉතින් එතකොට කොහොමද චේතනාව සහ අකුසලයේ සිද්ධ වෙන්නේ කියලා ඉතින් අපිට අර මේ නැන්දම්ම දන්නෙත් නැහැ එළුව දන්නෙත් නැහැ කලුරේ ගිහලා ඇදලා අරපුවාම ඒක තමයි වෙන්නේ. භාවනා කරන්න නැති එක කරන හැම දෙෙම ඔච්චර තමයි. ඌ හිතාගෙන කරනවා හැබැයි කද්දාකත් ඌට ඕන දේ නෙවෙයි වෙන්නේ. ඌ දැනගන්නකොට ඌ අපායෙත් ගිහිල්ලා ඇවිල්ලත් ඉවරයි තාම. ඌ දන්නෙත් නැහැ. ඉතින් මේ කරන දේ දැනගෙන කරපන්කෝ. දැන් මෙන්න දැක්කට ගණන් ගන්න එපා. අපිට පැවිද්ද වශයෙන් අපි එහෙම කවුරක්වත් ගණන් ගත යුතු නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මම ආවත් නැගිටින්න එපා. මොකද මගේ වැඩේ උඹ ඒ කරන්නේ. අනේ බුදුහාමුදුරෝ කකුල් දෙක හොදන්න ඕනේ මල් කඩන්න ඕනේ කියලා නැගිට්ටොත් අර බරපතල කුසලයේ තියෙද්දි ලාමක කුසලයකට අපි බාල්දු වෙනවා. අද බෞද්ධයට ඒක තමයි වෙලා තියෙන්නේ. බුදුහාමුදුරෙන් කරපු උපරිම කුසලයේ තමයි අපි මේ මොහොතේ සතියෙන් ගත කරන එක. අපි ඒ වෙනුවට අනේ මල් කඩන එක හොඳයි. මං කියන්නේ හොඳයි. ඒක සතියෙන් කරන්න පුළුවන් නේ. කුසල් ගැන පැත්තක තියලා මේ මම මලක් නෙලනොයි කියලා. පෑන් ටිකක් කියනවා ඒ සතියෙන් කරතෑගිනේ. එතකොට මේ බුද්ධ පූජාව සිද්ධ වෙලා ඉවරනේ. ඒකට බුදු කෙනෙක් නෙන්නේ සමස්ත බුද්ධ පරම්පරාවටම විසලකුවා වෙනවා. ඉතින් ඒ නිසා සුද්ධ දකින්න එක තමයි වෙන්නේ කාටත්. ඊට පස්සේ තමයි ඒක අභිධර්මයේ කියනවා භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන ඊට පස්සේ මේක චක්කු විඥාණයට දාගන්නවා අපි. දැක්කයි කියලා නේ කනටත් ඇහෙනවා ඒක. චක්කු විඥාණය දැම්මට පස්සේ ඒක මේ තීරණයක් කරනවා මේ කහ පාට රතු පාට. ඊට පස්සේ වොත්තපන කරනවා සීල්ලෙක් ගන්නවා. පියවර කීයකට පස්සේද මේ රූපේ අඳුරගන්නේ? ඔය අටුව අභිධර්මයේ තියෙන විදිහට දන්නේ නැහැ. නැත්නම් ඒගොල්ලෝ ප්‍රොසීඩර් එක පෙන්නනවා හම්බ වෙලා චිත්තක්ෂණ 4ක් යනවා. ඒක ස්ථාවර කරන්න. ඒ අතරමැද මමයි දාන්නේ යාට මෙයා මෙයයි කියලා. ඉතින් ඒකත් එක තමයි කතාව යන්නේ. ඒ මනුස්සයන වෙන්න පුළුවන්. ඒ මනුස්සයන වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ආරූඪ කරගත්ත දෙයත් එක්ක හැප්පිල්ලක් මෙතන තියෙන්නේ. ඉතින් ආරූඪ වශයෙන් කියපන් දැනගන්නේ මමයි මේ පිස්සු ඇදලා ගත්තේ මේ යකාට. මේ යකා උසල ගත්තේ මමයි. ගත්තට පස්සේ යකා වෙනවා. යකා සාමාන්‍ය යකෙක් නෙවෙයි. ඕන පාරයි ඉන්නේ සර්පෙක් ඉන්න මොකුත් කරන්නේ නැහැ ඌ. ඌගේ පාඩ ඌ දන්නෙත් නැහැ අපි ඇවිල්ලා ගියයි කියලා. අපි දන්නෙත් නැහැ ඌ වහු කළයි කියලා. කවුරු හරි ගියොත් පිටිපස්සේ බුද්ධ අම්මේ ස්වාමීන් වහන්සේ ඔන්න සර්පෙක් ඔබ හන්සේ දැක්කෙත් නැහැ කියලා මැරෙන්න කෑ ගහනවා. ඉතින් සර්පයාට මොකුත් වෙලත් නැහැ මට වෙලත් නැහැ. ඉතින් උන් ඉන්නේ දැන ඌ ඉන්නවා. අපේ මිනිස්සු කියනවා අපේ අම්මේ බලාතක සර්පෙක් ඉන්න බෑ ඒක වස ගහනවා ඒක දැන් ගහලා මරනවා. ඒක සිද්ධිය වෙලා ඉවරයි. සර්පයක් දන්නේ නැහැ මම ගියයි කියලා. ඌ දන්නවනම් මයි ළඟට එන්නේ නැහැ. මං ඊට වැඩි සර්පයානේ. ඕන සර්පෙක් මයි ළඟට එන්නේ නැහැ. අපි ගිහලා හොයලා ඌ සර්පයක් කරලා මරනවා. ඒ මොකද ආරූඪ කරනවා අපි ඌට. අපි පොඩි කාලේ දන්නේ නැහැ දීපරියක් දන්නේ නැහැ මොකක්ද දන්නේ නැහැ දීපරි දැක්කත් මරනවා. ඔය ඉන්න අහිංසක සත්තු අයියෝ හරිම සන්තෝසයි. ඒ සත්තු මරලා අපි පොළඟෙක් මරුවා වගේ පිඹුරෙක් මරුවා වගේ සද්ද කරනවා. මොකා මරුවත් වැරද්ද තමයි. සර්පයා කියන එක විතරයි අපි දන්නේ. ඒ නිසා ඒ වෙනදී අඳුනා ගැනීමේදී තමයි සියල්ලම වර්ධින්නේ අපි. සංඥාව කියලා ඔබ පටන් ගත්තේ. නේ? ඕකටම නෙවෙයි සංඥාව කියන්නේ හැබැයි කොහොම තමයි කියන්නේ. අපි මේ ඕනම දෙයකට කබර ගෝයා හරි තල ගෝයා හරි කණ්ඩ ඕනේ නම් කබර ගෝයා තල ගෝයා කරගන්නවා. මරන්න ඕනේ නම් තල ගෝයා කබර ගෝයා කරගන්නවා. ඕකනේ මනුස්සකම කියන්නේ. ඒ ටික දන්නවනේ අපි කියලා කරනවා නම් මට පේන්නේ ඔය තලගොයෙක් වගේ මට පේන්නේ කම් ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට බුදුහාමුදුර අවසර දීලා තියෙනවා. අපි කියන මට ඔබ වහන්සේත් එක්ක තරහක් තියෙන මට කිලිම කීත හැකිනේ. ඊයම තරහ වෙන්න වෙන්නේ. එයාගේ වැඩේ මට කියතයි මෙන්න මෙහෙම එකක් මයි ළඟ උඹ තියෙනවා මම උඹත් එක්ක තරහයි. මම එදත් කිව්වා ගිහලා ආමුදුර කෙනෙකුට ඔබ වහන්සේත් එක්ක මට අමනාපයක් තියෙන මේ බෑන්න මේ කරලා තියෙන වැඩේ. අනේ හාමුදුරනේ මම මේ කෙරුවේ වෙච්ච ටික කරන්න තියෙන එකදී මම ඔබ වහන්සේ දෙන්නේ කරා මම කිව්වා ඒ වුණාට මම තරහ වෙලා ඉවරයි. මට පාඩුයි. හරි වැදගත් හාමුදුරුවෝ නමුත් කියන්න නැතුව බෑ. බඩු අරගෙන ගියේ මං කව සංස මේ වැඩේ වැරදි කරලා තියෙනවා. මං මේ කට්ටිය නෑගෙන ඔබ හන්තම වැරදි කාරය. ඔබ හන්ති තරහ වෙනකම් පාඩුයි. හැබැයි කෙලිම මූණට කියන්නේ. ඇයි මෙහෙම කරන්නේ?
අනේ පොඩ්ඩයි නෝ වෙච්ච දේ තියෙන ඉදිරි වැඩවලදී අපි හරියට කරනවා ඔබ වහන්සේ ආරයි. හැබැයි මම තරහ හිත කැඩිච්ච එක හිත කැඩෙන එකමයි. මං හිතන්නේ ආම්රෝයිත් එක තරහ වුණා කියලා. කෙලින්නේ කියන්නේ අලෝ ගෙදරගේ ආම්රෝයි ගෑන්ටි කියන්නේත් නෑ මම අල්ලපු ගෙදරට කියන්නේත් නෑ උසාවියට යන්නෙත් නෑ. ආම්රෝයි මම ඔබත් එක තරහ ඔබ වහන්සේ කලුයි. ඔබ වහන්සේ උසයි ඔබ වහන්සේ කැතයි. ඉවරයිනේ. ඒක හැමෝටම නම් කරන්න බෑ. බැරිත් නෑ මට ඒ තරම් සමහරු කෙලින්ම ඇවිල්ලා මූණට බැලලා යනවා. මගේ මූණට බැලලා යනවා මට පුදුම සතුටක් එනවා. මේ මනසට කොච්චර ගට්ස් තියනවද? කෙලින්ම ඇවිල්ලා කියන මම ඇත්තටම ආදරෙයි. අයියෝ වහන්සේ මේ ඔබ වහන්සේ වගේ කෙනෙක්යි මෙහෙම කැත වැඩ කරන්න කියලා. සමාවෙන්න අපිට කරදරයි බයි බොයි අවසරයි. මම ඇත්ත එක වාගේ බොහොම යටහත් පහත් වෙනවා මට බයින්නවට. වැරදි විදිහකට වෙන්න පුළුවන්. කෙලින්ම මට නෙබනින්නේ කිසි කෙනෙකුට කියන්නේ නෑ. ආන්නේ වගේ කෙලින්ම කතා කරලා වැඩ කරනවා නම් අපේ මේ තියෙන කුසල් වැඩි අකුසල් දුර වෙයි. ඒ නිසා හොඳට බලන්න හිටපන් සුද දැකලා තමයි ඒක තමයි කියන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ චේතනාට කලින් තියනවාද ස්පර්ශ වේදනා සංඥා නෑ සංඥා චේතනා චේතනා ස්පර්ශයට පස්සේද වෙන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒක හරි අමාරු තේරුම් කරලා දෙන්න බෑ. ඕක තමයි ක්‍රමය. අපි යමක් ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා අපි ඒකට ආරූඪ කරලා ඉවරයි. ඒකයි කියන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාවේ සැරිති. ඒකයි මේ කමටහන් සුද්ධ කරන්න හදන්නේ. වෙන්නේ නැහැ. ඔය දැක්කයි කියලා හිතපු දෙයක් ඔය කතා කරන දැකපු දේ වෙන එකක්. ඒක බේරුණා නම් මනසින් මනසට ටෙලිපැතික් කමටහන් සුද්ධ වෙනවා. ඒකට ආර්යයන් වහන්සේලාගේ තමයි ඒක වෙන්නේ. මනසින් මනසට යන වචන වගේක් කියනවා. හැබැයි මනසින් මනසට මේ sannivedanayak තියෙනවා. අපි දැන්න කරන්නේ බබාගේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. කමන්නේ එච්චනේ තියෙන්නේ. ඒ උපකරණේ විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ සුදු දකින්න හැටි, බින්දු දකින්න හැටි, කුඩු දකින්න හැටි, එක එක දේවල් හැදෙන හැටි දෝප් පිටහමත් පේනවලු, ගංජා වලට හොඳට පේනවලු. ගංජා ගහලා නැද්ද? ඈ? කුඩු ගහලා තියෙනවද? කුඩු ගහනත් මේ එක චිත්තක්ෂණ දේවල් වෙන් වෙලා ලස්සනට පේන්න පටන් ගන්නවා. මේ භාවනා කරුවට වැඩිය. මේ අතරින් ඉඳලා ඉන්න ගලක් මට අල්ලන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ වලල්ලට ඇඟිල්ල රිංගවන්න පුළුවන් වෙයිද? අත උස්සනකොටම තේනවා වැරදෙනවායි කියලා. ඒ තරම් අර දෙක thin slicing of time synchronize වෙනවා. මොකද එහෙන් බෝලේ ගිහිල්ලා ඉවරයි. මගේ අත ඉස්සිලා ඉවරයි. සිද්ධාර්ථ මුනි කියනවා මම ගියා ලෝඩ්ස් පිටියට 15000ක් සෙනග හෙල්ලුම් කාලා හිටියා පළවෙනි වතාවට ලංකාවේ කොල්ලෙක්. එච්චර ලොකෝ ස්ටේඩියම් එකට ගිහිල්ලා. ඉතින් දැන් ක්‍රිකට් පෙට්ට අරගෙන ගිහිල්ලා බලන්න ඉත කොහොමද ක්‍රීස් එක ගත්තා අම්පයර් සිග්නල් එක දුන්නා. බලන්න ඉනවා දැන් අවුට් දැන් බයට බෝලගේ අතින් බෝලේ ගිලිහිච්ච තැන පටන් කෙලින්ම සතිය තිබුණ බෝලෙලු 100 ගාණක් ගහලා තමයි මිනිහා එළියට ආවේ. මට මොනවද උනේ මන් දන්නේ බෝලේ ගිලිනකම් මම බයි. ගිලුණාට පස්සේ දැන් බෝලේ පාරේනේ හුලඟනේ තියෙන්නේ. වැඩ කරන්නේ මං. සෙන්චරි පැන්නා. එතින්ට යනකම් කවදාකවත් දැකලා නැහැ මෙච්චර සෙනඟක් මයිදියා බලාගෙන ඉන්නවා දැන්. දැඩි අවධානය බය වෙනවා. බෝලේ ගිලුණාට පස්සේ හිටපන්. සිද්ධිය සම්පූර්ණ ස්වයන් සිද්ධයිනේ. මෙයා කියන මම දැන් සෙල්ලම් කරන්නේ මම නෙවෙයි. පැන පහර දෙනවා 100 පැනලලු නතර කෙරුවේ. එයාට අතෙන්ට එනකන් අපි හරි කෘත්‍රිමයි අපේ අම්මගේ පුතෙක් වෙනවා. අතනින් පස්සේ ස්වභාව ධර්මයේ. බෝලේ ගිලිනකන් හිටපන්. කවුරු බයිනවා බැනලි ඉවරනකන් හිටපන්. ගහනවා ගහලි ඉවරනකන් හිටපන්. මල් මලක් දානවා දාලි ඉවරනකන් හිටපන්. ඊට පස්සේ අපේ අතෙන් වැඩි තියෙන්නේ. එතෙන්ට යනකන් ඌත් ඉන්නේ ෆුල් ටෙන්ෂන් මාත් ඉන්නේ ෆුල් ටෙන්ෂන් පීයෙන් අයින්නවා යනපන්කෝ. ඊටු කෑල්ල බලන්න පුළුවන් ඕනේ තරම් බලන්න පුළුවන්. මම හිතන්නේ අපිට තේරෙනවා කියලා. ආනේ ඵලයම. ඔය දත ගලවන්න වෙනවා. මට පේන ඉස්සරහා තියෙන දුබුරු පාට වෙච්ච දත. ඵලයන්නේ. එනවා අනිවාර්යයෙන්ම දත ගලවන්න. නායක උනත් ගත්ත ගමන් දත ගලවලා තමයි ගන්නෙ. අයිනට මේසු බොරු වෙන අය ෆූස් ගාවට දත නැහැ. ਉਹ ගලවන්නේත් මේ වගේ කූරක් අරගන්න නිකන් කූරක් ගන්න මෙහෙම තියලා කට ඇරලා චරස් ගාලා කඩනවා. ආය මොකක්වත් නැහැ දයා ආය ඩෙන්ටිස්ට් නොත් නැහැ මවුත් වොෂ්යත් එත් නැහැ මොකුත් නැහැ. අනේ අර ඊට පස්සේ දාන ඌ බිත්තර තමයි ඌට ගිලින්න පුළුවන් දඩයන් කරන්න බෑ. ඉතින් ෆූස් ගාවට ගහන්නේ. ජරා විතරයි තියෙන්නේ. ඉතින් මායි අර සුද්දා ඉන්න වෙලාවේ නයි අලන් මිනිස්සු කැවිලි ඇල්ලුවා නායෙක් හිතා ගන්න බෑ අඩි 6කට වැඩි බීලා කියන හොඳටම ඩෝප් වෙලාමු. උපු ගාගෙන ගහනවා.
ගහලා ඇල්ලුවා ණය. ගහන්න එන ගමන්. ඇල්ලුවාට පස්සේ ඌ නයි නටවලා පෙන්නවා. සුද්ද විහිසිකිතේ වෙවුලනවා. ණය ගස්සලා මට කියනවා ෆූ ගන්නකොට මන් දන්නවා මොකුත් වෙන්නේ නැහැ කියලා. ඔය ළඟ ඉන්නේ සත්තුන්ගේ නයි දත් ගලවලා තියෙන. උඹටත් ඒ ටික කරන්න වෙනින් දැන් මම මේ කියන්නේ. ඊට පස්සේ මට දුන්නා එලවරා. මේක අතකාලා බලන්න කිව්වා ණය ගහන්නේ නැහැ කිව්වා. අර ණය කොහොමදත් ගහන්නේ නැහැ. උගේ දත් නැහැ නේ. එලවරා කැල්ලක් තිබ්බම බොරු. මේ මොනවද මුල් කැලි වගේ තියාගෙන විකුණනවා. ඒ උත් එක බිස්නස් කතා කරන්නත් බෑ. උන්ට කුදාර වෙන්න ගහලා. ඩොප්. මුළු පවුල පිටින්ම ආවේ. හැබැයි ණය අල්ලපු ඇල්ලිල්ල අමුතුයි. ගත්තා තියලා තද කරුවා ගලකට තියලා අර දත මෙහෙම තියෙන මේ පැත්තට කඩලා දැම්මා. ඊට පස්සේ අරුට ආයෙ මොකුත් නැහැ. පිටෙල්ලම් පිස්තෝලයක් ළඟ තියාගෙන හොරා පොලිස් කරන පොලිස්කාරයෝ ඉන්නේ. නියම පිස්තෝලත් නෙවෙයි උණ්ඩත් නැහැ. ඒ වගේ තමයි. තොගෙත් ඔය දත් දෙක ගලවපු දවසේ. උඹේ නම් දත් තිබුණාට අර විෂ නැහැනේ. දතේ ඇතුළේනේ විෂ මේකේ ඉන්නේ. ඉන්ජෙක්ෂන් කට්ට වගේ දත ඇතුලෙන් තමයි මේ ඉන්ජෙක්ෂන් එකේ ඉන්නේ. පොළඟගේ දත ඇතුලට එන පූසගේ වගේ. ගහන වෙලාවට එළියට එනවා. ණයාගේ එළියමයි තියෙන්නේ. කඩන්න පුළුවන්. පොළඟගේ මිරිකලාවකට පස්සේ තමයි අර මේ පූසගේ නියපොතු එළියට එනවා දැකලා තියෙනවද? ඇඟිල්ල මිරිකනකොට එළියට එන්නේ. ඒ වගේ එළියට. ඒක ඇතුලේ තමයි ඉන්ජෙක්ෂන් ටියුබ් එකේ පුංචි ටියුබ් එකක් තියෙනවා. ඒක යන්නේ විෂ ග්‍රන්ථි වලට. මැරලා විනාඩි දෙකකින් විෂ ඉවරයි. සතා මැරෙන වෙලාව උග්‍ර විෂ ඊට පස්සේ විෂ නැහැ. දත කැඩුවට පස්සේ ඌට ගැහුවට නිකන් වදින්නේ නැහැ. පොළඟගේ කඩනවා මම දැකලා නැහැ. ණය කනවා දැකලා තියෙනවා. එනිසා උඹෙත් කඩන්න බලාපොරොත්තු වෙන්න. හරි දැන් නම් පැය භාගයක් ගියා ධම්ම මේ අවසරයි ස්වාමීන් වහන්සේ. දවසේ ධර්ම සාකච්ඡාවේ මේ දැන් නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයේ යෝගාවචර පිරිස දෙස් විදෙස් සදහැත් අයියෙන් ගියපන් ආමතු ඇහෙන්නේ නැහැ. සම්බන්ධ වුණේ මේ පිරිසයි ධම් සභා සකස් වුණේ මේ විදිහටයි කරුණ ඉදිරිපත් කරා. මේ කරුණ වලට අපේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ අවශ්‍ය වෙලාවේ ඒ කරුණ ඉදිරිපත් කළේ හැම දිනාටම තමන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න අවස්ථාව සලසලා දුන්නා. එසේ සකස් කරගත්තා වූ පින්මයි මෙයත් අප සැම වෙතින් අත්පත් කරගත්තා වූ සීලුම විනුත් අපටත් ලෝවැස්සමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරමු. මිත්තාවතා ජම්හි සම්බතම් පුඤ්ඤ සම්පදං